නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. සදාන්ත පින්නතුනි, අද අපි මේ දහම් පන්තියේ පළමු දිනය අපි ආරම්භ කරනවා. අපි දහම් කරුණු සාකච්ඡා කරනවා. ඉතින් විශේෂයෙන් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ආරම්භයක් වශයෙන් කරනවා. යම් දෙයක් අපි පටන් ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට තමයි සුන්දරම ආරම්භයක් තියෙන්නේ. ඒ වගේම සුන්දර ගමනක්, සුන්දර අවසානයක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. දැන් සෑම විශේෂයකම පටන් ගන්න විදිහක් තියෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරම්භයක් තියෙනවා. ආරම්භයේ විදිහට සුදුසුම ආරම්භය බෝසතාණන් වහන්සේගේ, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව. ඉතින් අපි බොහෝ දෙනෙක් බොහෝ වාර ගණන් වල ඒ කතාව අහලා තියෙන නිසා ඒ නැවත කියවා ගැනීම පිණිස අපි ඔබට පොතක් නිර්දේශ කරනවා. ඒ තමයි පින්නල්ලබු ස්වාමීන් වහන්සේගේ සම්බුද්ධත්ව වන්දනා කියන ග්‍රන්ථය. සම්බුද්ධත්ව වන්දනා කියන ග්‍රන්ථය සියලු දෙනාම පරිශීලනය කරන්න. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම දක්වා විවරණ ලැබපු මොහොතේ සිට පැමිණි ගමන් මඟ කෙටියෙන් ලොකු ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට කියලා දීලා තියෙන පොතක්. මේ සම්බුද්ධත්ව සියලු දෙනා සියලු දෙනාම කියනවා. එතකොට ඔබට අද අපි කතා කරන දෙයට ප්‍රමුඛව දැනගත යුතු දෙයක් තියෙනවා නම් ඒ පොතෙන් ඒ විස්තර දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණෙන කෙනෙක් ඒ සඳහා දොරටුවක් භාවිත කරනවා. දොරක්. ඒ දොර ඕනම කෙනෙකුට අරගන්න පුළුවන් දොරක් නෙමෙයි. ඒ දොර අරින්න පුළුවන් එක්තරා යතුරක් ළඟ තියෙන කෙනෙක්. ඒ දොර තමයි ශ්‍රද්ධාව. යතුර තමයි නුවණ. දොර තමයි ශ්‍රද්ධාව. යතුර තමයි නුවණ. එතකොට නුවණ කියන යතුර නැත්තම් එයාට ශ්‍රද්ධාව කියන දොර අරගන්න බෑ. නුවණ කියන යතුර තියෙනවා නම් එයාට ශ්‍රද්ධාව කියන දොර අරගන්න පුළුවන්. ඊළඟට මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි බොහෝ කාලෙක ඉඳලා අහලා තියෙන වචනයක්. අපි අහලා තියෙනවා ශ්‍රද්ධාව, ඊට පස්සේ සද්ධා, සර්දා කියලා කියනවා. හරි වචන මොකක්ද? ඔව්, ශ්‍රද්ධා කියන වචනේ ඊළඟට පාලියෙන් කතා කරොත් සද්ධා. ඒතකොට සිංහලෙන් අපිට කියනවා ශ්‍රද්ධා කියලා. ඒක තමයි නිවැරදි වචනේ. ශ්‍රද්ධා කියන්නේ පැහැදීම. එහෙම නැත්නම් අදහා ගැනීම. අදහා ගැනීම, පැහැදීම, කරුණු සහිතව
විශ්වාස කර ගැනීම කියන එක තමයි ශ්‍රද්ධා කියන වචනේ තේරුම. එතකොට මේ ශ්‍රද්ධා කියන වචනේ තියෙන්නේ පැහැදීම, අදහා ගැනීම, කරුණු සහිතව ඒක විශ්වාස කරනවා කියන්නේ. ශ්‍රද්ධාව පින්වතුනි ආකාර දෙකක් තියෙනවා. ශ්‍රද්ධාව ආකාර දෙකක් තියෙනවා. බොහෝ දෙනෙකුට අපි ගත්තොත් එහෙම මේ ශ්‍රද්ධා ආකාර දෙකෙන් එක ආකාරයක් හොඳටම ස්පර්ශ වෙනවා. ඒක හොඳටම ඒක තියෙනවා. නමුත් දෙවෙනි ආකාරය බොහෝ දෙනෙකුට නැහැ. එතකොට ශ්‍රද්ධාවේ මේ ආකාර දෙක අපි හොඳට මතක තියාගන්න ඕනේ. එකක් තමයි පළවෙනි එක තමයි අමූලික ශ්‍රද්ධාව. මොකද පළවෙනි එක අමූලික ශ්‍රද්ධාව. දෙවෙනි එක තමයි ආකාරවති. ආකාරවති කියන්නේ පළවෙනි එක අමූලික ශ්‍රද්ධාව, දෙවෙනි එක ආකාරවති. මේ නම් දෙක අපි තේරුම් ගන්නවා පස්සේ. අමූලිකා කියලා කියන්නේ විශේෂ ප්‍රධාන ලොකු හේතුවක් නැහැ. ලොකු මූලයක් නැහැ. ඒක අමූලික කියන්නේ. ලොකු මූලයක්, ලොකු ප්‍රධාන විශේෂ හේතුවක් නැතුව නිකන් පැහැදෙනවා. ඒක තමයි අමූලික කියන වචනේ සරල අර්ථය. ආකාරවතී කියන්නේ විශේෂ හේතු දකින්න. ඒ ආකාරයෙන් ඒ හේතු දකින්න. විශේෂ හේතු දකිමින් ඇති කරගන්න බැහැ. ඒක තමයි ආකාරවතී කියන්නේ. එතකොට අමූලිකා කියන්නේ විශේෂ හේතුවක් නෑ. සමහර වෙලාවට ලස්සන බුද්ධ ප්‍රතිමාවක් දැක්කම මං කියන්නේ ඔබ නෙමෙයි ඔකුත්ම දැනුන පාර යන කෙනෙක් වෙන එකපාරටම බුද්ධ ප්‍රතිමාවක් දැක්කම එයා පැහැදෙනවා. ඊළඟට අපේ තුමු බුදු ගුණ කවියක් ලස්සනට කියන්නේ ධර්මයේ කවදාවත් අහප නැති කෙනෙක් පැහැදෙනවා. ඊට පස්සේ යා හොඳටම පැහැදිලා හිතනවා මෙතන හරි ලස්සනයි හොඳයි. තව ඊට වඩා ලස්සන දෙයක් හම්බුනොත් එයා එතනට පැහැදෙද්දී කලින්ට වඩා ලස්සන දෙයක් දෙවෙනි වතාවේ හම්බුනොත් පළවෙනි පැහැදීමට මොකද වෙන්නේ? නැති වෙනවා. කලින්ට වඩා ලස්සන දෙයක් දෙවෙනි වතාවේ හම්බුනොත් පළවෙනි පැහැදීම නැති වෙනවා. එහෙනම් අමූලිකා ශ්‍රද්ධාව ස්ථිර ශ්‍රද්ධාවන්ට වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඒකට හේතුව ස්ථිර හේතුවක් නැතිව ඇති වෙන පැහැදීමක් නිසා ඒක වෙනස් වෙනවා. එතකොට අන්න ඒ වගේ අය තමයි බාහිර උපේටම හැදිලා පිටින් පැහැදිලා එළියෙන් බලලා ඇති කරගන්න පැහැදීම තියන අය. ඒ අයගේ පැහැදීම ඉක්මනට වෙනස් වෙනවා. එතකොට මේ පැහැදීම සමාධි 100ට දැන් පැහැදීම නැති අය ගත්තොත් අතහැරලා යනකොට පැහැදීම තියෙන අය ගත්තොත් වැඩි හරියක්ම තියෙන මේ පැහැදීම. ඒ කියන්නේ පිටින් පැහැදෙන එක විතරයි. හේතු සහිතව පැහැදීමක් නෙමෙයි. එතකොට ඒක වෙනස් වෙනවා. කාලයකට පැහැදීම තියෙනවා, කාලයකට පැහැදීම නැහැ. කාලයකට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙනවා, කාලයකට පැහැදෙන්නේ නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක් මේ පළවෙනි ශ්‍රද්ධා ස්වභාවයේ තියෙනවා. දෙවෙනි ශ්‍රද්ධා ස්වභාවය තමයි ආකාරවති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. ඒකට කියන වචනේ තමයි සද්දහති තථාගතස්ස බෝධි. ඒක තමයි පාලියෙන් කියන්නේ. සද්දහති තථාගතස්ස බෝධි. බෝධින් කියන්නේ අවබෝධය. තථාගතස්ස කියන්නේ තථාගතයන් වහන්සේගේ. සද්දහති කියන්නේ අදහා ගන්නවා කියන්නේ. තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව විශ්වාසයක් ඇති කර ගන්නවා. එතකොට ඒක බාහිර රූපයක් පිළිමයක් වෙන කිසිම දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. අන්න ඒකට තමයි ආකාරවති ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව අවබෝධය බුදුරජාණන් වහන්සේගේ අදහා ගන්නවා නම් එතකොට එයාගේ පැහැදීම ඇති වෙන්න හේතු වෙන දේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය.
එතකොට මේ දෙවෙනි පැහැදීම ඇති වෙන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය වෙනස් වෙන එකක්ද ස්ථාවර එකක්. ස්ථාවර. එතකොට මේ අවබෝධය වෙනස් වෙන්නේ නැත්තම් ස්ථාවර ගුණයක් කෙරෙහි පැහැදුනොත් ඒ කෙනාගේ පැහැදීම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර. එතකොට වෙනස් වෙන දෙයක් කෙරෙහි පැහැදුනොත් පැහැදීමත් වෙනස් වෙනවා. වෙනස් නොවන දෙයක් කෙරෙහි පැහැදුනොත් පැහැදීම ස්ථාවර වෙනවා. එතකොට මේ විදිහට අපි ඒක මතක තියාගන්න ඕනේ. එතකොට මොකද්ද අපි අද කතා කරන්නේ? ශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාව කියන්නේ දොරක් නම. ඒ දොරේ යතුරු අපි කිව්වා නුවණ කියලා. දැන් ඔබ කියන්නේ නුවණ ඔබනේ අමූලිකා ශ්‍රද්ධාවටද ආකාරවති ශ්‍රද්ධාවට? ආකාරවති ශ්‍රද්ධාවට. මොකද දැන් අමූලිකා ශ්‍රද්ධාවේ පිළිමයක් බලලා ඒ වගේ නිකන් බාහිරින් පැහැදෙන එකට 아무තු නුවණක් ඕනේ නැස් දෙකක් තිබ්බනම් ඇති. හඬක් අහන්න කන් දෙකක් තිබ්බනම් ඇති. අඳ කුරු සෝඳක් දැනෙන සෝඳක් 10ක් තිබ්බනම් ඇති. මල් සෝඳක් දැනෙන. නුවණ ඕනේ මොකේද? ආකාරවති ශ්‍රද්ධාව ඇති කරගන්නයි. එතකොට එහෙනම් ඒ නුවණින් තමයි අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගන්නේ. ඒ නුවණින්. එතකොට මෙන්න මේ ආකාර දෙක අපි හොඳට මතක තියාගන්න ඕනේ. අපි ගත්තොත් අපි ඒක සටහන් කරගමු. පළවෙනි එක තමයි අපි කතා කරේ ශ්‍රද්ධාව. එතකොට මේකේ ආකාර දෙකක් අපි දැක්කා. එකක් තමයි අමෝලිකා. දෙවෙනි එක තමයි ආකාරවති. එතකොට මෙතන පැහැදීමක් ඇති වෙන්නේ ස්ථාවර හේතුවක් නැතුව. මෙතන පැහැදීම ඇති වෙන්නේ හේතුවක් නැතුව. මෙතන හේතුවක් නැතුව. විශේෂ හේතුවක් නැතුව. එතකොට යමක් චලනය වෙනවා හේතුවක් නැතුව පැහැදීමක් ඇති වෙනවා. ඒතොර යමක් චලනය වීමක් තියෙනවා. නමුත් හිතවපු ගල්ට බක් වගේ හෙල්ලෙන්නේ නැතුව ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් හේතුවක් සහිතව පැහැදීමක් ඇති කරගත්තොත්. එතකොට මේ පැහැදීමට නුවණ අවශ්‍ය නැහැ. මේ පැහැදීමට නුවණ අවශ්‍යයි. එතකොට සමාජයේ වැඩි පිරිසක් ඉන්නේ මේ පැහැදීමද මේ පැහැදීම? අමෝලික පැහැදීම. එතකොට සමාජයේ අඩු පිරිසක් ඉන්නේ ආකාරවති කියන ශ්‍රද්ධාව තුළ. එතකොට අපි ඇති කරගන්න ඕනි කොහොමද ශ්‍රද්ධාව? ආකාරවති කියන ශ්‍රද්ධාවයි. ඒතකොට එහෙනම් අපේ පාර එතනින් එහාට විවෘත වෙන්නේ ආකාරවති කියන ශ්‍රද්ධාවත් එක්ක. අපි කතා කරන දේවල් ටික. එතකොට අමෝලිකා කියන ශ්‍රද්ධාව අපේ ඉදිරි ගමන ඉදිරි ගුණ ධර්මයන් විවෘත කරන්නේ. ඒ නිසා අපි මෙතනින් එහාට කතා කරගෙන යන හැම දෙයක්ම එකට එකක් සම්බන්ධ වෙන්නේ ආකාරවති ශ්‍රද්ධාවත් එක්ක. එතකොට දැන් අපි බලන්න ඕනේ දැන් අපි දිහා. අපි තුල මොන පැහැදීමද වෙනිපුර තියෙන්නේ. අවංකවම ගත්තොත් ඕනෑම කෙනෙක් ආරම්භයේදී අමූලික ශ්‍රද්ධාව පැත්තට බලයි. ආකාරවති ශ්‍රද්ධාව පැත්තට අඩුයි. ටික ටික තමයි එයා ආකාරවති ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ආකාරවති ශ්‍රද්ධාවේදී පැහැදෙන්න ඕනේ කියලා කියපු දේ මොකක්ද? ඒක ලියාගත්තද හැමෝම? සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහස්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහ ගන්න නම් අපි එහෙනම් දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මොකද්ද අවබෝධ කළේ කියලා. ඒක දැනගත්තොත් තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදිලිමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒක හරියට මේ වගේ දෙයක්. දැන් ඔබට
ඔබේ ලෙඩකට දොස්තර කෙනෙක් ඕනේ වෙනවා. ඔබේ ලෙඩකට දොස්තර කෙනෙක්. ඔබේ ලෙඩේ බරපතල වෙන්න ඔබ දොස්තර තෝරන්න මේ මහන්සි වෙන එක වැඩි වෙනවා. දැන් අපි හිතමු ඔබට තියෙන හෙම්බිරිස්සාවක් නම් ඔබ කිසිම දෙයක් හිතන්න නැතුව මේ ළඟපාතේ ඉන්න ડોක්ටර් කෙනෙක්ගේ බේතක් ගන්න. ඔබට තියෙන භයානක ලෙඩක් වගේ එකක් දැන් කියලා දැනුනොත් ඔබ මේ සාමාන්‍ය ඩිස්පෙන්සරි එක දිහා බලන්නේවත් නැහැ. ඔබ කෙලිම විශේෂ රෝහලකට යනවා. ගිහිල්ලා මේ ලෙඩේ සම්බන්ධයෙන් මූලික වශයෙන් හම්බෙන්න ඕන වෛද්‍යවරයා හම්බ වෙලා එයාගේ උපදෙස් අනුව යොමු වෙන්න ඕනේ කුමන අංශයකද කියලා යනවා. නැත්නම් Tamanටව තේරෙනවා නම් මේක හදවත නම් හදවත. එහෙම නැත්නම් රුධිරය නම් රුධිරය, සීනි නම් සීනි. ඒ පැත්තට තමයි යොමු වෙලා යනවා. එතකොට ඔබ හොයනවා මේ ලෙඩේට කවුද ලංකාවේ හොඳටම බෙහෙත් කරන්නේ. එතකොට ඔබේ වෛද්‍යවරයාගේ දැනුම, එයා බෙහෙත් කරලා ලැබු ප්‍රතිඵල, ඊළඟට එයාගේ උගත්කම, එයාගේ දක්ෂකම, එයාගේ වයස හැමදේම බලනවා. ඒ සියල්ල බැලුවට පස්සේ දැන් ඔබට විශ්වාසයි මේ වෛද්‍යවරයා හොඳයි. දැන් ඔබ බය නැතුව මේ බෙහෙත් ටික බොනවා. ඊළඟට සල්ලි කර්මයක් කරන්න ගියත් එහෙමයි. සල්ලි කර්ම වැරදුන රෝහලක් තියෙනවා නම් ළඟදී මිනිස්සු ගොඩක් මැරුණා කියලා ආරංචි වෙන. ඉතින් ඔබ යන්නේ නැහැ. මොකද පැහැදීමට හේතු අඩුයි. සල්ලි කර්ම සාර්ථක වෙනවා කියලා රෝහලක් තියෙනවා නම් අන්න එතෙන්ට ගිහිල්ලා කරගන්නවා. එතන ගිහලා බය නැතුව තමන්ගේ ඇඟ බාර දෙනවා. හරි කපලා සුවපත් කරන්න. ඒකට හේතුව පැහැදීමක් එන නිසා. ඒ පැහැදීම ඇති වෙන්නේ හොස්පිටල් එකේ පෙනුම දිහා බලලා නෙමෙයි. ඒ පැහැදිලි ඇති වෙන්නේ ඒගොල්ලෝ වැඩ කරපු විදිය බලලා. ඒගොල්ලෝ කරපු ඒගොල්ලන්ගේ දක්ෂතාවය බලලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන තමන්ගේ නුවණින් දකින කොටයි බුදුරජාණන් වහන්සේ ගැන හරියටම පැහැදෙන්නේ. පිටින් බලලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි හරියටම පැහැදෙන්නේ ගුණ ගැන තමන්ගේ නුවණින් දකින කොටයි. අන්න ඒකයි ඒකට නුවණ අවශ්‍යයි කියලා අපි කියන්නේ. නුවණින් දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ගුණය. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නුවණින් දකින්න නම් බුදුරජාණන් වහන්සේ ගැන අපිට දැනගන්න යම් දෙයක් පාවිච්චි කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික දැනගන්න නම් ගුණ ගැන දැනගන්න යම් දෙයක් භාවිතා කරන්න වෙනවා. ඔබ හිතන්නේ මොකක් කියලා? බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න තියෙන්නේ මොකක්ද අපිට? ඔබ හිතලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන අපිට දැනගන්න තියෙන්නේ මොකක්ද? අද ඉතුරු වෙලා තියෙන්නේ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ධර්මයේ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ ගැන අපිට දැනගන්න තියෙන්නේ. එහෙනම් නුවණින් යුක්තව ශ්‍රද්ධාව ඇති කරගන්න කැමති ශ්‍රාවකයා බණ අහන්න ඕනේ. ධර්මය අහන්න ඕනේ. ධර්මය අහන්න යා හිතක පහදව ගන්නවා බුදුරජාණන් වහන්සේ ගැන. ධර්මය අහන්න බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්නවා. එතකොට ඒක ප්‍රධානම කාරණයක් මේ ගමන පටන් ගන්නකොට. ප්‍රධාන දෙයක්. ඒක කෙනෙක්ට හරියන්නත් වරදින්නත් ඒක වෙන්න පුළුවන්. ඒ ගමන ඒක හරියට තෝරගන්න එකත් එක තමයි අපිට ගමනක් පටන් ගන්න තියෙන්නේ. ඒකට අපි කතා කළා දැන් අපිට ධර්මය අවශ්‍යයි. මේ ධර්මය නුවණින් යුක්තව යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ කෙනාට පැහැදීම ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. පැහැදීමක් ඇති වෙන්න ඕනේ. යම් කෙනෙක් බණ අහනකොට ඔබ හිතන්න යම් කෙනෙක් බණ අහද්දී පැහැදීමක් ඇති වෙනවා නම් පුද්ගලයෙක් ගැන බණ කියන කෙනා ගැන හෝ පුද්ගලයෙක් ගැන පැහැදීමක් ඇති වෙනවා. අපිට හිතෙනවා මේ පුද්ගලයාගෙන් බණ අහද්දී පුද්ගලයා ගැන අපිට පැහැදෙනවා. වැඩිපුර බුදුරජාණන් වහන්සේට වඩා. ඒක අපිට හොයන්න පුළුවන්. අපිට ඊට පස්සේ පුද්ගලයා මුණ ගැහෙන්න යන්න හිතෙනවා පළවෙනි එක. ඊට පස්සේ පුද්ගලයාට නොඒක ආකාරයේ මේ පිරිකර වර්ග මේ පුද්ගලයාට ගොඩ ගන්න හිතෙනවා.
ඊට පස්සේ මේ පුද්ගලයා ළඟ වැඳ වැටෙනවා. ඊළඟට මේ පුද්ගලයා අතහැර ගන්න බැරි තත්යකටපත් වෙනවා. කාලයක් යනකොට මේ පුද්ගලයා යම් හොඳ දෙයක් කිව්වත් වැරදි දෙයක් කිව්වත් ඒක පිළිගන්න තත්ත්වයටපත් වෙනවා. කාලයක් යනකොට යාට බුදුරජාණන් වහන්සේ නෙමෙයි සිහිපත් කරගන්න. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි ධර්මය අහලා තියෙන්නේ නුවණින් නෙමෙයි. නුවණ භාවිතා වුණා නම් මෙතෙන් දෙන්නේ පුද්ගලයෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. එතකොට යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදව ගන්න බැරි නම් යම් ධර්මයක යම් දේශනාවක් අහනකොට බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදව ගන්න බැරි නම් එහෙනම් මේ දේශනාවේ තියෙන අඩුවක්. යම් බණක් අහනකොට බුදුරජාණන් වහන්සේ නෙමෙයි නම් මතක් වෙන්නේ පුද්ගලයාට පැහැදෙනවා නම් එහෙනම් මේ දේශනාව උනත් විස්තර කරන විදිහේ අඩුවක් කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ නිවැරදිව ධර්මය කියවෙනවා නම් මට ඒ ධර්මයේ නෝනින් විමසන්න ලැබෙනවා නම් මට පැහැදිලිමත් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. අන්න එතනින් තමයි නිවැරදි ධර්ම දේශනාවක් තෝරගන්නේ. ඊට පස්සේ Taman විමසනවාද කියලා Tamanට තේරුම් ගන්න ලැබෙනවා. Tamanට පැහැදින්න ඕනේ අංක 1 බුදුරජාණන් වහන්සේ. දෙවනුව තමයි ධර්මයේ කියා දෙන කෙනා. ඒ කියන්නේ ධර්මයේ කියා දෙන කෙනා කෙරෙහි නොපැහැදිනව නෙමෙයි. දෙවනුව පැහැදිනවා ධර්මයේ කියා දෙන කෙනා කෙරෙහි. පළමු වෙනෝ කා කෙරෙහිද පැහැදින්නේ? බුදුරජාණන් වහන්සේ ගැන. උදාහරණ දෙකක් කියන්නම්. ඔබට මතක ඇති මේ ධර්මාශෝක රජුරු අශෝක රජුරු නිග්‍රෝධ කියන සාමණේර ස්වාමීන් වහන්සේගෙන් බණ ඇහුවා. බණ අහලා ඉවරනට පස්සේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද කියලා අහලා. දෙවනුව තමයි අහන්නේ ඔබ වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? ඊළඟට උපතිස්ස පරිබ්‍රාජක කියන්නේ කවුද? සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහාන වෙන්න කලින් උපතිස්ස කියන නම තිබුණා. උපතිස්ස පරිබ්‍රාජකයාට මුණ ගැහෙන්නේ අස්සජී කියලා රහතන් වහන්සේ. අස්සජී රහතන් වහන්සේගෙන් කෙටියෙන් ගාථාවකින් බණ ඇහුවට පස්සේ අහන්නේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? එහෙනම් අපි ධර්මය අහනකොට අංක 1ට අපේ හිත පැහැදින්න ඕනේ කා කෙරෙහිද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි. අන්න එතකොට අපි යුක්තව ධර්ම නුවණ පාවිච්චි කරපු නිසා අපිට ආකාරවති ශ්‍රද්ධාව කියන දොරේ යතර දැන් අපි කරකවනවා. එතකොට ඒක බොහොම වැදගත් දෙයක්. ශ්‍රද්ධාවෙන් ගමනක් යනකොට. දැන් අපි මේ කාරණා දෙක පැහැදිලි කරගත්තා. දැන් මම හිතනවා ඔබට පැහැදිලිද අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද ආකාර ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි. දැන් අපි එතනින් පොඩ්ඩක් නවත්තලා මේ ශ්‍රද්ධාව දක්වා මිනිස්සු එන ආකාරය ගැන අපි දැනගන්න ඕනේ. ඇයි මේ මිනිස්සු ශ්‍රද්ධාවටපත් වෙන්නේ? ඇයි මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ සොයාගෙන ඉන්න සිද්ධ වෙන්නේ? දැන් අපි ගත්තොත් කෙනෙක් එයාගේ දරුවෙක්ට ලෙඩ වෙනවා. ලෙඩ වුණාට පස්සේ එයාට හිතෙනවා බෝධි පූජාව තිබ්බොත් හරියයි. එයා බෝධි පූජාව තියනවා. දරුවටත් හොඳ වෙනවා. එයාගේ හිතේ පැහැදීමක් එනවා. ඊට පස්සේ එයා හැමදාම හැබැයි බෝධි පූජා තියන්නේ නැහැ. දරුවා හොඳ වුණාට පස්සේ ඒක එයාගේ හිත සතුටුයි. ආයි කාලෙකට ඉන්නේ නැහැ. එතකොට එයාගේ ඇති වුණ පැහැදීම මේ සද්ධා ජාති දෙකෙන් මොන සද්ධාව? අමූලික සද්ධාව. ඊළඟට ඔන්න තව කෙනෙක් ඉන්නවා. එයා කල්පනා කරනවා ජීවිතය ගැන. මම ජීවත් වෙනවා. සැප විඳිනවා, දුක් විඳිනවා. බලාගෙන ඉඳි මම වයසට යනවා. මට දැනෙනවා මගේ කෙස් එක සුදු වෙන්න පටන් ගන්නවා. මට දැනෙනවා මගේ ශරීරය එන්න පරණ වෙනවා. මට දැනෙනවා මගේ තරුණ වයස එන්න එක අඩු වෙලා යනවා. දැන් බලන්න අපිට කවදා මෙතන ඉන්න එක්කෙනෙක්ටවත් ආයි නැවත පාසල් යන්න බෑ. කවදාවත් නැවත පාසල් යන්න බෑ. දැන් මේ ඉස්කෝලවල වල තියෙන වයසට ගිහිල්ලා ඇඳුම් ඇඳගෙන පාසල් යන එකකේ මේ උත්සවය. ඒ වුණාට කවදාවත් මේ වයසට අපිට යන්න පුළුවන්. ඒ ඉස්කෝලේ ඇඳුම් ඇඳගත්තත් යන්න පුළුවන්. යන්න බෑ. ඒ කියන්නේ මේ වයස දැන් ගිහිල්ලා ඉවරයි.
එතකොට දැන් අපේ දැන් ඔය කියන්නේ ටීනේජර්ස්ලා කියලා. ටීන් කියන එක කියනවාද අපේ වචනේ වයසට ආයි. කියවෙන්නේ නැහැ. ඒක ඉවරයි. ඊට පස්සේ 20 ගණන් ඉවරයි. 30 ඉවරයි. 40 වෙනකට 40 ඉවරයි. 50 ඉවරයි. 51 55 ගියේ හිටපුවා ඉවරයි. ඊට පස්සේ 60 61 65 ඒක උනම් පස්සේ 71 ආයි 50 ගණන් කියව ගන්න 40 ගණන් කියව ගන්න ඕන උනාට බෑ දැන් අපි කැසට් එකක් අපි අහනවා නම් රිවයින්ඩ් කරගන්න පුළුවන්. චිත්‍රපටියක් බලනවා නම් ආයෙ මුලට ගිහලා බලන්න පුළුවන්. බණක් අහනවා නම් මුලට ගිහලා අහන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් ආයෙ මේක ආපස්සට යන්න. ආයෙ යන්න බෑ. මේක එක දිගට මෙහෙම නැති වෙගෙන යන දෙයක්. ඉතින් කෙනෙක් කල්පනා කරනවා මම නොනැවතී වයසට යනවා. වයසට යනකොට වයස විතරක් ගිහලා නවතින්නේ නැහැ. මොකද වෙන්නේ? කෙස් සුදු වෙන පටන් ගන්නවා. දැන් අපි ගත්තොත් ගහකට වඩා අසරණයි අපේ හිස. ඒ ගහකට වඩා අසරණයි කියන්නේ ගහක හැදුණු කොලේ තමයි වේලිලා යන්නේ. අපි සුදු වෙච්ච කෙස් කැපුවට පස්සේ අලුතෙන් එන කෙස් ගහ කළු වෙලා ආයි සුදු වෙනවා. නෑ. අලුතෙන් එන කෙස් ගහත් කොහොමද එන්නේ? සුදු විදිහටමයි එන්නේ. ගහක කොහොමද? ගහක නම් පර වෙච්ච කොලේ හැලුණට පස්සේ අලුතෙන් කොලයක් එනවා. කොළ පාට. හැබැයි අපේ කෙස් සුදු වුණාට පස්සේ ආයි එන්නේ සුදු ගහක්ම තමයි මුලින් ඉඳන්. ඒතකොට ගහකට වඩා අපේ හිස අසරණයි. ඊළඟට ඇස් නොපෙනී යනවා. ඇස් නොපෙනී යනකොට අලුත් ඇස් එන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැතු යනකොට අලුත් කන් වැවෙන්නේ නැහැ. හැම රැලි වැටිගෙන යනවා. ශරීරය දුර්වල වෙනවා, කුදු ගහනවා. ඊට පස්සේ අප්‍රාණික වෙනවා, අතපය හොල්ල ගන්න බැරි වෙනවා. ඒකට කියනවා ජරාවටපත් වීම. ඒකේ තේරුම මේ අර ජරා කියලා අපි මේ කතා කරන අර ගඳ ගන්න ස්වභාවය නෙමෙයි. එතන ජරා කියලා කියන්නේ මේ ජිරියති කියන, ඒ කියන්නේ දිරා යන ස්වභාවය. දිරන ස්වභාවය. ජීරති කියලා කියන්නේ. ජීර්ණ වෙනවා කියන්නේ අන්න ඒ වගේ දිරන ස්වභාවය. ඒ දිරන ස්වභාවය තමයි ජරාව. ඒක සිද්ධ වෙන දෙයක්. දැන් අපි හිතමු ලෙඩ වෙන්නේ ලෙඩ රෝග අඩුවෙන් කෙනෙක් හිටියත්. කොහොම හරි ලෙඩ රෝග හැදෙන්නේ නැතුව නිරෝගීව කෙනෙක් හිටියත් දිරනවා කියන එක නවත්ත ගන්න බෑ. දිරනවා කියන එක සිද්ධ වෙනවා. ඒකයි සාමාන්‍ය කතා බහට ජරා මරණ කියන දෙක පොදුවේ කතා කරන්නේ. ව්‍යාධි වැඩි කතා කරන්නේ නැතුව. ඒ මොකද කෙනෙක් කොහොම හරි ලෙඩ රෝග වලින් බේරලා හිටියත් දිරනවා කියන එකෙන් බේරෙන්න බෑ. දෙවෙනි එක තමයි මරණය. දවසින් දවස අපි ලඟ වෙන්නේ මරණයට. දැන් බලන්න අපි ගිය සතියේ මරණය ගැන කතා කළා. මේ වෙනකොට සතියක් ඇතුළත බලන්න මැරිලා. එතකොට හොඳටම හොයන්න පුළුවන් මරණය කියන එක අපිට අත්දකින්න ලැබෙන දෙයක්. ශ්‍රද්ධාවන්ත ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති කෙනෙක් මුලින්ම කල්පනා කරනවා මම ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. මට මේකෙන් ගැලවෙන්න බෑ. බේරෙන්න ක්‍රමයක් නැහැ. අන්න එතනදී මේ පුද්ගලයා සොයා යනවා ජරාවටත් මරණයටත් විසඳුම කොතනද තියෙන්නේ කියලා. ජරාවටත් මරණයටත් විසඳුම හොයාගෙන යනකොට ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණොත් ධර්මයෙන් තුලින් එක දෙයක් තේරුම් ගන්නවා. ඒ තමයි යම් දෙයක් පරණ වෙන්නේ විනාශ වෙන්නේ ඒ දේ හැදුනොත්. යම් දෙයක් පරණ වෙන්නේ විනාශ වෙන්නේ ඒ දේ හැදුනොත්. හැදුන්නේ නැත්නම් පරණ වෙන්න දෙයක්වත් නැහැ. විනාශ වෙන්න දෙයක්වත් නැහැ. ඒක තමයි සරලම දේ. ඔය කතාව. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා හැදුන්නේ නැත්නම් විනාශ වෙන්න දෙයක් නැහැ. වයසට යන දෙයක් නැහැ. එහෙනම් කරන්න තියෙන්නේ හැදෙන එක නවත්තන්නයි. දැන් උදාහරණයක් විදිහට මේ කෝප්පේ අපි පොළේ ගහලා කැඩුවා. මේ කෝප්පේ හැදුවේ නැත්තම් මේ කියන කෝප්පේ අපි තුමේ කෝප්පේට අංකයක් දෙනවා කියන්නේ. අදාළ අංකේ තියෙන කෝප්පේ හැදුවේ නැත්තම් එහෙනම් කවදාවත් මෙතන කඩන්න කෝප්පයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ අංකයේ සහිත කෝප්පේ මෙතන නැහැ නේද? ඒ කෝප්පේ හදලා නැත්තම්.
දැන් සමහර හෝටල් වල තියෙන මේ 13 වෙනි කාමරේ නැහැ. හෝටලේ ගිනි ගන්නවා. 13 වෙනි කාමරේ ගිනි ගන්නවා. ඇයි නැත්තේ? 13 වෙනි කාමරේ නැති හින්දා. 13 වෙනි කාමරේ නැත්තම් 11 ගිනි ගන්නවා. 12 ගිනි ගන්නවා. 14 ගිනි ගන්නවා. 13 ගිනි ගන්නෑ. ඒ මොකද එවන් කාමරයක් ඒ හෝටලේ නැති නිසා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ ඉපදුන්නේ නැත්තම් ඔබ වයසට යන්නේ නැහැ. ඔබ මැරෙන්නේ නැහැ. ඉපදීම සිද්ධ වෙන්නේ. ඉපදෙන්න සිද්ධ වෙන ලෝකේ සැප විඳින්න ඔබට කැමැත්තක් ඉතුරු වෙලා තිබ්බොත්. එතකොට ඉපදීම වෙන්නේ. උදාහරණයක් විදිහට අයිස්ක්‍රීම් කඩයක් තියෙනවා. අයිස්ක්‍රීම් කන්න ඔබේ හිතේ කැමැත්තක් ඇත්තෙම නැත්තම් ඔබ කවදාවත් අයිස්ක්‍රීම් කඩේට ගොඩ වෙන්නේ නැහැ. එතකොට අපි හිතමු ඔබට යම් කිසි කැමැත්තක් තියෙනවා නම් අයිස්ක්‍රීම් ගන්න. එහෙනම් ඒ කැමැත්ත තියෙනවා නම් යම් වෙලාවකට පිපාස වෙලාවකට ඔබට අයිස්ක්‍රීම් කන්න හිතෙනවා. හැබැයි පිපාස වෙලාවකට වුණත් ඔබ අසනීප ගැන බොහෝ දේවල් ගැන කල්පනා කරලා අයිස්ක්‍රීම් අතහැරලා තියෙනවා නම් කන්නේ නැහැ. ඉවසගෙන තව ටික දුරක් ගිහලා වෙන දෙයක් ගන්නවා. කැමැත්ත නැති වුණා නම් ඔබ එතෙන්ට යන්නේ නැහැ. කැමැත්ත තියෙනවා නම් ඔබ එතෙන්ට අඩිය තියනවා. අන්න ඒ වගේ තමයි මිනිස් ලෝකෙට එන්න ඔබේ තණ්හාව තිබ්බ නිසා මිනිස් ලෝකෙට ආවා. දිව්‍ය ලෝකේ යන්න තණ්හාව විතර වෙලා තිබ්බොත් දිව්‍ය ලෝකෙට යනවා. බ්‍රහ්ම ලෝකේ යන්න තණ්හාව විතර වෙලා තිබ්බොත් බ්‍රහ්ම ලෝකෙට යනවා. තණ්හාව නිසා කුසල් කරලා තිබ්බොත් සතර අපාය යන්න සතර අපාය යනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හාව ඉතිරි නැතුව සම්පූර්ණයෙන් නැති කරගත්තොත් ඉපදීම නැති කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාරණාව ධර්මයෙන් අහලා පැහැදීමක් ඇති කරගන්නවා. මේක තමයි එහෙනම් විසඳුම. මේක තමයි විසඳුම. නමුත් තව මත්යාගේ ශ්‍රද්ධාව හරියටම ස්ථිර නැහැ. මොකද දැන් ක්‍රමයේ දැනගත්තාට මේක කරන්න පුළුවන්ද දන්නේ නැහැ. ක්‍රමයේ දැනගත්තා කරන්න පුළුවන්ද කියලා ෂුවර් නෑ. දැන් මෙයාට තියෙන්නේ මේක පුළුවන්ද කියලා බලන්න. පුළුවන්ද කියලා බලන්න. ධර්මයේ හැසිරෙන්න. උදාහරණයක් විදිහට ඔන්න අපි හිතමු හිතට ආසාවක් එනවා. ඔබ ධර්ම කරුණක් මෙනෙහි කරලා ආසාව නැති කරගන්න උත්සාහ. අපි තුනේ ශරීරයක් ගැන කැමැත්තක් වෙනවා. ශරීරයේ ඇත්ත ස්වභාවය මෙනෙහි කරලා කැමැත්ත නැති වෙනවා නම් ඊට පස්සේ තරහක් වෙනකොට මෛත්‍රිය වඩද්දි තරහ නැති වෙනවා නම් ඒ කියන්නේ ආසාව තරහව අපිට ඕන නම් නැති කරගන්න පුළුවන්. එතකොට ශ්‍රාවකයා මේ පුංචි පුංචි දේවල් වලින් තේරුම් ගන්නවා මේක මට පාලනය කරන්න පුළුවන් දෙයක් කියලා. එතකොට තවත් පැහැදිලිව වැඩි වෙනවා. මෙන්න මේ විදිහටයි පින්වත්නි ශ්‍රද්ධාවට ඉවරින් පියවර යනවා. එතකොට දැන් අපි මේ කතා කරපු දේ අපි ඊටාත්ම බොහොම සහැල්ලුවෙන් බොහොම සරලව තේරුම් ගන්න ඕන දෙයක්. ඒ තමයි අමෝලිකා ශ්‍රද්ධාව ඇතිවන්නේ හේතු සහිතවයි. ඒ හේතු ඇතිවන්නේ නුවණ පාවිච්චි කළොත්. ඒ නුවණ භාවිතා කරන්න තියෙන තනියම නෙමෙයි ධර්මය අහන ගමන්. ධර්මයේ නුවණින් අහනකොට පැහැදිලි වෙනවා. කාගෙද පැහැදින්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වෙලා ඊට පස්සේ මේ පැහැදීම ස්ථාවර වෙන්න නම් අර අහපු දේ තමයි පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට තමයි මේක හරියන්නේ. එතකොට ඒක සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු දැන් යම් කිසි මූල්‍යමය වටිනාකමක් තියෙන දෙයක්. අපි හිතමු කෝටි ගාණක් වටින මැණිකක්. එතන ඇත්තටම දෙන්නලා අපි කියනවා අපි මේක ඔබට දෙනවා. කෝටි ගාණක් වටින මැණිකක් ඔබට දෙනවා කියලා අහන්න ලැබෙනකොට ඔබේ හිතේ කැමැත්තක් ඇති වුණොත් මේක මට ගන්න පුළුවන් නම් හොඳයි. ඒකත් එක්ක මේ මැණිකෙන් කරන්න තියෙන දේවල් ටික කොහොම මතක් යන ගන්න ඔළුවට. මේ වගේ දෙයක් පෙන්නකොට මට මේක කරන්න පුළුවන්. සමහරට පින්කම් වෙන්නත් පුළුවන්. මේක කරන්න පුළුවන් කියලා මතක් වෙනවා. මතක් වෙන ලිස්ට් එක
හිතට එනකොට අපිට අර මැනික අතහැර ගන්න බෑ. හැබැයි ඔබට මැනිකක් දෙන්නන්ති ඔබට එම ලැයිස්තුවක් හිතට ආවේ නැත්තම් මැනිකෙන් කරන්න දෙයක්. උදාහරණයක් විදියට ඔබ දූපතක තනි වුණා කියලා හිතන්න. මොහොතෙන් ගොඩ එන්න බෑ. ඔබට මැනිකක් හම්බ වෙනවා. ඔබ මොකද කරන්නේ? බැංකුවකුත් නැහැ. විකුණ ගන්න කෙනෙකුත් නැහැ. ගන්න කෙනෙකුත් නැහැ. සල්ලි කරගන්න විදියකුත් නැහැ. දැන් ඔබට අර ලිස්ට් එක ඔලුවට එයිද? එන්නේ නැහැ. ඔබ මේ මැනික උන් අල්ලලා පැත්තකින් තියන්න. ඕන සතෙක් කෙනා ඔබ කන්න. ඔය මැනිකෙන් දමලා ගහයි. කොටි එකව. ඒ දූපත ඇතුළේදී ඔබට මේ ලිස්ට් එක ඔලුවට එන්නේ නැහැ. හැබැයි දූපතේ එක කඩයක් හරි තිබ්බොත් පාන් හරි ගන්න පුළුවන්. ඔබ මැනික දීලා කියනවා මැරෙනකම් මට පාන් දීපන් කියලා. නේද? ඒ කියන්නේ තණ්හාව කියන එක හටගන්නේ හේතු සහිතව. තණ්හාව හටගන්නේ අපිට අවශ්‍යතා කරන්න දේවල් විඳින්න සැප ලිස්ට් එකක් තියෙනවා. ඒක කරගන්න තැනක් නැති තැනකදී අපිට ලැබෙන දේ ප්‍රයෝජනයක් නැති වෙලා යනවා. අන්න ඒ වගේ අපි එක එකක් ගන්න තේරුම් ගන්න ඕනේ කොච්චර සැප වින්දත් කොයිතරම් අපිට දේවල් තිබ්බත් මරණය අපිට සියලු දේවල් නැති කරලා දානවා. යම් දෙයක් අපිට තිබ්බත් කොච්චර තිබුණත් නැති වෙනවා. දැන් අපි ගත්තොත් මෙතන ඉන්නේ ඇත්තටම වැඩි හිටියයි. ඔබ දන්නවා දැන් මේ ජීවිතේ ගත කරපු කාලෙට වඩා ජීවත් වෙන්න තියෙන අඩු කාලයක්. නේ? ගත කරපු කාලේ වැඩි ජීවත් වෙන්න තියෙන අඩු කාලයක්. එතකොට මේ අඩු කාලේ කොච්චරද කියන්නේ ඔබ දන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙක් 10ක් ඉඳීද කියලා හිතන මට්ටම් තියෙන අය ඇති. 5ක් ඉඳීද කියලා හිතන අය ඇති. ඊළඟට 20ක් 30ක් හිතා ගන්නත් බැරි අය ඇති. එක එක්කෙනාට සාපේක්ෂයි. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ දක්වා ජීවිතේ විඳපු දැකපු අහපු දේවල් දැන් ඔබ ළඟ මේ වටේ ඔබ ළඟ නැහැ. දැන් ඔබ කොච්චර රූප බැලුවද එකක්වත් තියෙනවද? නැහැ. කොච්චර සැප විඳද එකක්වත් දැන් නැහැ. දැන් රස ටිකක් තියෙනවා. එකට පහසක් නැහැ අර විඳපු සැප පහස. එතකොට කොච්චර කෑවත් ආයි බඩගින්න වෙනවා. ආයි බඩගින්න වෙනවා. ආයි පිපාස වෙනවා. ඒ කියන්නේ එහෙනම් මේ ගත කරපු ජීවිත කාලය තුළත විඳපු සැප එකතු වෙලා තියෙනවා කියලා තැනක් නැහැ. ඉතිරි වෙලා තියෙනවා කියලා තැනක් නැහැ. අන්න ඒ වගේ තමයි ඉතුරු ටික කාලත්. සුළු කාලෙකින් ඒ ටික නැති වෙලා යනවා. ඔබ හිතන්න ඕනේ මැරෙනකොට මම එකතු කරගන්න දේවල් වලින් මොනවද මට අරගෙන යන්න පුළුවන්. ඇහැට පේන්න මම ලස්සනට හදාගත්ත දේවල් අර යන්නේ. කනට ඇහෙන්න මම ලස්සනට එකතු කරගත්ත දේවල් අර යන්නේ. සුවඳ එකතු කරගත්තා නම් අර යන්නේ. රස එකතු කරගන්නවා කෑම බීම ෆ්‍රිජ් එකේ දාලා. ඒක අර යන්නේ. ඇඳුම් තියෙනවා අර යන්නේ. තමගේ මතවාද තියෙනවා අර යන්නේ. මරණින් මත්තට උපකාරී වෙන එකම දේ අපි කරන කුසලයයි පිනයි විතරයි. උපකාරී වෙන දේ. මරණින් මත්තට අපිට උපකාරයක් නැති දුක පිණිස පවතින්නේ අකුසලයයි පාපයයි. එතකොට දැන් අපි ආව එක තැනකට. ඒ තමයි පිනයි පවයි කුසලයයි අකුසලයයි. පිනයි පවයි කුසලයයි අකුසලයයි විශ්වාස කරන්නේ ශ්‍රද්ධාවන්තයා. පිනයි පවයි කුසලයයි අකුසලයයි විශ්වාස කරන්නේ කවුද? ශ්‍රද්ධාවන්තයා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගන්න කෙනාගේ ඊළඟ ගතිගුණය තමයි එයා කුසල අකුසල පින්පව විශ්වාස කරනවා. මොන මතක තියාගන්න. මොනවද එයා විශ්වාස කරන්නේ? කුසල අකුසල පින්පව. ඔය ඔක්කොට වරහන් ඇතුලේ ගත්තොත් කර්ම විපාක විශ්වාස කිරීම. කර්මයේ විශ්වාස කිරීම. හොඳ දෙයක් කළොත් හොඳ කර්මයක් කළොත් හොඳ විපාක, නරක කර්මයක් කළොත් නරක විපාක. පින්පව කුසලයේ අකුසලයේ විශ්වාස කරන් පටන් ගන්නවා. එතකොට මෙයා තේරුම් ගන්නවා මට සැප ලැබෙන්නේ පින නිසා. මට දුක එන්නේ පව නිසා. ඊළඟට අකුසලයක් කළොත් පාපයක් කළොත් මගේ අතින් මම නැවත නැවත සංසාරය යනවා. කුසලයක් කළොත් පින් කළොත්
මට මේ සංසාර ගමනින් එතර වෙන්න පුළුවන්. ඒක අපිට ඉබේ තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි. පින්පව විශ්වාස කිරීම කුසල අකුසල විශ්වාස කිරීම තමයි ශ්‍රද්ධාවන්තයාගේ ඊළඟ ලක්ෂණය. අන්න එතෙන්ට එනකොට යාට තව ලොකු පැති කීපයකට යාගේ ජීවිතේ හැරෙන්න පටන් ගන්නවා. නමුත් අපි ඊට කලින් තව දෙයක් තේරුම් ගන්න උත්සාහ කරනවා. සරලව. මොකක්ද මේ පින සහ අකුසලයේ කියන්නේ? කුසලයේ කියලාත් අපි අහලා තියෙන වචනයක් සමානයි වගේ පේනවා. පින කියලාත් වචනයක් අහලා තියෙනවා සමානයි වගේ පේනවා. පිනයි කුසලයේ අතරේ ලොකු වෙනසක් තියෙනවා. සමානකමකුත් තියෙනවා. ඒ සමානකම ඇති වෙන්නේ බුද්ධ ශාසනයක් මුණ ගැහුනමයි. බුද්ධ ශාසනයක් මුණ ගැහුනේ නැති වුණාම කුසලයේ කියන එක අතුරුදහන. හැබැයි පින තියෙනවා. පින ඉතුරු වෙන දැන් ඔබ අහලා තිබෝ බෝසතාණන් වහන්සේ දානීය දුන්නා. බුදුරු නැති කාලවල. ඊළඟ බෝසතාණන් වහන්සේ දෙමව්පියන් උපස්ථාන කළා බුදුරු නැති කාලවල. හැබැයි පිනක් සිද්ධ වුණා. කුසලයේ කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. නමුත් දැන් සමහර අය කියනවා පින් කරන්න එපා. කුසල විතරක් වඩා පින් කළාම සංසාරය යනවා. කුසල කරාම සංසාරයෙන් ඈතර වෙනවා කියලා. ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා. නමුත් ඒ කතාව 100% ඇත්ත නෙමෙයි. ඒ නිසා දැන් ශ්‍රද්ධාවන්තයෙක් මේ ඊතුරු කරුණු ටික තේරුම් ගන්න නම් විශේෂයෙන් අපි මේ කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක පින සහ කුසලයේ කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න උත්සාහ කරන එක අපිට ඉදිරි කතාවට ගොඩක් වැදගත්. එහෙනම් දැන් අපි මේකට එකතු වෙන ඊළඟ මාතෘකාව තමයි සරලව අපි කතා කරගන්නවා පින සහ කුසලය. දැන් ඔබ සමහර වෙලාවට දැකලා ඇති මෝටර් සයිකලයක්. මෝටර් සයිකලයක් වගේ පේනවා නම් ඒක මෝටර් සයිකලයක්. ඉතින් මේ මෝටර් සයිකලේ ඔබ හිතන්න මෙන්න මේ එන්ජින් එකට තෙල් දාන්න ඕනේ. තෙල් දැම්මේ නැත්නම් මේක පදින්න අර පුෂ් බයිසිකලේ වගේ පැඩල් එකක් නැහැ. එහෙම කියලා හිතන්න. තෙල්. එතකොට දැන් මේක පදින්න අවශ්‍ය කරන සාධක තුනක් තියෙනවා. එකක් තමයි මේ බයිසිකලයේ තිබීම. දෙවෙනි එක තෙල්. තුන්වෙනි එක මොකක්ද? පදින්න දන්න මිනිස්සේ. එතකොට දැන් බලන්න දැන් මේ කාරණාව අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි බයිසිකලයේ තියෙන එක අවස්ථාවක ඊළඟට පුද්ගලයා ඉන්නවා. තෙල් නැහැ. ඊළඟට මට කියන්නේ මේ අවස්ථාවේ බයිසිකලය සැපක්ද දුකක්ද? දුකක්. ඒ මොකද බයිසිකලේ දැන් බරක්. බයිසිකලේ බරක්. පුද්ගලයා ඉන්නවා. බයිසිකලේ තියෙනවා. තෙල් නැහැ. පුද්ගලයා දක්ෂයි. හැබැයි යාට බයිසිකලේ අරන් යන්න බෑ. ඒක බරක්. හරි අමාරුවෙන් අරන් යන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි බයිසිකලේ නැහැ. තෙල් තියෙනවා. පුද්ගලයා තියෙනවා. දැන් මෙයාට පුළුවන් මේ තෙල් ටික බීලා යන්න මේ ගමන. තෙල් ටික බීලා බෑ. එතකොට සැපද දුකද? දුක. ඊළඟට බයිසිකලේ බොහොම යහමින් තියෙනවා. තෙලුත් තියෙනවා. පාදින්න කෙනෙක් නැහැ. මොකද කරන්නේ? ගමනක් යන කෙනෙක් ඉතිරි නැහැ. ඒකත් මොකද? දුක. ඊළඟට බයිසිකලේ තියෙනවා. තෙල් තියෙනවා. පුද්ගලයා ඉන්නවා. දැන් බයිසිකලේ බරක්ද? බයිසිකලේ බරක් නෙමෙයි. සැපද දුකද? සැපක්. අන්න ඒ වගේ අපි ගත්තොත් ඔන්න අපිට හම්බ වෙනවා කුසලයේ.
ඊළඟට පින. ඊළඟට පුද්ගලයා. පින කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සැපයට කියන නමක් කියලා. පින නිසා තමයි කෑම හම්බ වෙන්නේ. පින නිසා තමයි නිරෝගීකම හම්බ වෙන්නේ. පින නිසා තමයි වාහන ගමන් පහසු හම්බ වෙන්නේ. පින නිසා තමයි ගෙවල් හම්බ වෙන්නේ. පින නිසා තමයි ඉගෙන ගන්න ලැබෙන්නේ. පින නිසා තමයි රූපය ලැබෙන්නේ. පටහන, ඇස්පෙනීම ඔක්කොම ලැබෙන්නේ පින නිසා. මේ ටික ඔක්කොම ලැබෙන්නේ බුද්ධ ශාසනයක් තියෙන කාලයක්ම වෙන්න ඕනේද? නෑ. බුද්ධ ශාසනයක් නැති කාලෙක රූපේ ලස්සන, පටහන ලස්සනට තියෙන ඊළඟට කෑම බීම තියෙන කාලෙ තියෙන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනයක පමණයි කුසලයේ කියන එක ලැබෙන්නේ. එතකොට බුද්ධ ශාසනයක් නැත්තම් කුසලය නැහැ. නමුත් අපි යහපත් මිනිස්සු නම් අර බෝසතාණන් වහන්සේ වගේ දුප්පතුන්ට උදව් කරගෙන සත්තුන්ට කන්න දීලා ඉන්න පුළුවන්. එතකොට අපිට රැස් වෙනවා පින. පිනක් රැස් වෙනවා. මේ පුද්ගලයා තමයි ඒක කරන්නේ. මේ පුද්ගලයාට බුද්ධ ශාසනය නැත්තම් ශ්‍රද්ධාව තියනවද? බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා පින හේතුවෙන් සංසාරේ සැප ලබන්න කර්මයක් හැදෙනවා. හැබැයි යාට සංසාරයෙන් ඈතර වීමක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ හම්බෙලා නැහැ. ශ්‍රද්ධාව නැහැ. ඊළඟට යම් කිසි කෙනෙක් ඉන්නවා. හිතමු දිගටම පුද්ගලයා ඉන්නවා. ඊළඟට මේ පුද්ගලයාට බුද්ධ ශාසනය මුණ ගැහිලා කුසලයේ වඩන අවස්ථාවක් තියෙනවා. බුද්ධ ශාසනය මුණ ගැහිලා කුසලයේ තියෙනවා. හැබැයි පින නැහැ. කොහොමද පින නැහැ කියන්නේ? ලෙඩ ගොඩයි. තුම විදිහට ලෙඩ. ඊළඟට දුප්පත්. කන්න නැහැ. ගෙවල් නැහැ. ඊළඟට ගෙවල් තමන්ගේ බිරිඳට දරුවන්ටත් ලෙඩ. ප්‍රශ්න. සමහරට අබ්බගාත් දැන් ඔබට දකින්න සමහර දරුවෝ උපදිනවා. පළවෙනි දරුවටත් ආබාධිතයි, දෙවෙනි දරුවත් ආබාධිතයි, සමහරලාට ස්වාමියාත් ආබාධිතයි. අනේ පෞල් තියෙනවා. එතකොට දැන් මේ වගේ කෙනෙක්ට බුදුසසුනක් මුණ ගැහිලා කුසලයක් වඩන්න කාලෙක ඉපදිලා දැන් එයාට මේක සැපසේ කරන්න පුළුවන් බෑ. gedara ප්‍රශ්න ඉස්මතු වෙනවා. ඊට පස්සේ යාගේ ගැටලු වැඩි, ප්‍රශ්න වැඩි. ඒ නිසා පින අඩු කෙනෙක් කළත් බොහොම අමාරුවෙන් තමයි කරන්නේ. තාම දුෂ්කර විදියට. ඒතර පින කියන්නේ තෙල් වගේ දෙයක්. එතකොට ඒ තෙල් ටික තිබුණොත් බයිසිකලේ පහසුවෙන් අරන් යන්න පුළුවන්. නැත්තම් ඒ බයිසිකලේ බරක්. බර බයිසිකලයක් අරන් යනවා වගේ තමයි කුසලයයි පුද්ගලයයි විතරක් ඉන්නවා පින් අඩුනා. ඒතර ගෙදර ප්‍රශ්නයි ලෙඩ දුකුයි එක අමාරුවෙන් තමයි අරන් යන්නේ. එහෙම පවුල් ඔබ අහලා තියෙනවා. බුද්ධ ශාසනයට කැමති, බුදුරජාණන් වහන්සේට කැමති. හැබැයි කරගෙන යන්න පිනක් නැහැ. වාසනාවක් නැහැ. එහෙනම් අපිට ඕන වෙනවා පින. පින කියන්නේ සැප ලැබෙන දෙයක්. කුසලයේ ලැබෙන බුද්ධ ශාසනයෙන්. ඒ බුද්ධ ශාසනයෙන් ලැබෙන කුසලයේ තමයි සතිපට්ඨානය, භාවනා, සම්මත විදර්ශනා, ඒ ටික තමයි කුසලයේ. එතකොට මෙන්න මේ කාරණා තුනේම එකතු සිදු වුණොත් බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. දැන් ඔබට තේරෙනවද පිනේ කුසලයේ වෙනස? පිනේ කුසලයේ වෙනස. එතකොට මෙන්න මේ කාරණා දෙක ගැන විශ්වාසයක් ඇති කරගන්නවා ශ්‍රාවකයා. එතකොට මෙන්න මේක ශ්‍රද්ධාවන්ත කෙනෙක් තුළ ඇති වෙන දෙයක්. ඇයි එහෙම කියන්නේ? ඔන්න එනවා ගෙදරට එකපාරටම. ළමයි අසනීප වෙලා යනවා, අවුල් වෙලා යනවා. එයාගේ ඔළුවට කවුරු හරි දැම්මොත් මේ ඒකාන්තයෙන් දෙවියන් වහන්සේ කරපු දෙයක්. ශ්‍රද්ධාවන්තෙක් නුවණ තියෙන කෙනෙක් මොකක්ද ඒකට දෙන උත්තරේ? එයා කල්පනා කරනවා කර්මයයි මේකට හේතුව. කර්මානුරූප ප්‍රශ්න ඇති වෙන කාලයක් ආවා. ඒකයි මේකට හේතුව. එහෙනම් මම පින් කරන්න ඕන. කර්මානුරූප ගැටලුවක් ඇති වෙගෙන එනකොට පින් කරන්න. දැන් උදාහරණයක් විදිහට ඔන්න හිතන්න වාහනේ යනවා. ඒක පාටම AC එක වැඩ කරන්නේ නැතුව යනවා. දැන් ඉතකම් ඔබ සීතලෙන් පහසුවෙන් ගියපු වාහනේ දැන් AC එක බහැලා මොකක් කරේලා වැඩ කරන්නේ නැතුව යනකොට ඔබ මොකද හිතන්නේ? මට දැන් දවසක් හරි අර සුවසේ යන්න තිබ්බ අවස්ථාව අඩු වුණා. කර්මානුරූපව හිදසක් මට ආවා. ඒ වෙලාවට කල්පනා කරන්න ඕනේ එහෙනම් මම දුන්න දෙයක් මට ලැබුණේ. එහෙනම් මම මේ සැපය
තව කෙනෙකුට දන් දෙන්න ඕන. එතකොට උදාහරණ විදිහට අපි පාරේ යනකොට අසරණ දුප්පත් කෙනෙක් අවුවේ පිච්චි ඇවිදගෙන යනවා. අපි යාව කිලෝමීටරයක් විතර වගේ අරන් ගිහලා බස්සනවා. දැන් පිනක්ද පවස්ද? පිනක්. අන්න ඒ හිදැස පුරව ගන්න ඉතිරියක් කරගත්තා. මේක උදාහරණයක් කිව්වේ. අන්න මේ විදිහට තමයි පින පාවිච්චි කරන්නේ. දැන් ඔබට භාවනා කරද්දී කොන්දේ අමාරුවක් කියලා නම් ඔබ හිතන්න ඕනේ මම අවාසනාවන්තයි මට බෑ කියලා නෙමෙයි. කර්මානුරූපව මට ප්‍රශ්නයක් ආවා. මම එහෙනම් භාවනා කරන අයට උදව් කරන මොකක් හරි දෙයක් මම කාලයක් කරනවා. භාවනා ආසනයක් පූජා කරනවා. ඉඳ ගන්න පුළුවන් දෙයක් පූජා කරනවා. අන්න හිදැස හදා ගන්නවා. එතකොට මේ ශ්‍රද්ධාවන්තයා ප්‍රශ්න විසඳගන්නේ කුසලයට අකුසලයට පිනට පවට අනුව. මෙන්න මේ න්‍යායයට අනුව. මෙන්න මේ ශ්‍රාවකයා තමයි ඉදිරි ගමනක් යන්නේ. මෙයා මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ. විශේෂත්වය තමයි යා මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ. නැත්තම් වෙන්නේ මේ සැප දුක නැති කරගන්න සැප හොයාගෙන මිත්‍යා දෘෂ්ටි පස්සේ යනවා. ඊළඟට නැකත් අරු පස්සේ යනවා. මිත්‍යා දෘෂ්ටියෙන් දුක නැති කරගන්න උත්සාහ කරනවා. නමුත් ඒක අපිට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ දුක අපි කරාවේ කර්මානුරූපවයි. දැන් සමහර අය බෝධි පූජා, චෛත්‍ය වන්දනාවෙම තියෙනකොට, බෝධි පූජා වගේ තියෙනකොට දුක ප්‍රශ්න අඩු වෙලා යනවා. මොකක්ද එතන වෙන්නේ? එයා බෝධිය වන්දිනකොට, දාන දෙනකොට එයාට පිනක් රැස් වෙනවා. ඒ රැස් වෙන පිනෙන් එයාගේ ප්‍රශ්නේ තියෙන බරපතලකම අඩු වෙනවා. එතකොට සැබෑ ශ්‍රද්ධාවන්තයාගේ යා ලෝක දිහා බලන සමීකරණයක් වගේ. ලෝක දිහා බලන එක්තරා ක්‍රමයක්. යා මෙන්න මේ කණ්ණාඩි දෙක දිහා බලාගෙන ලෝක දිහා බලන්න කියලා යමෙක් කියනවනම් ඒ තමයි කුසල අකුසල පිම්පව විශ්වාස කිරීම නම් මොදේ. ඒ තුලින් තමයි යා බේරෙන්නේ. ඒ තුලින් තමයි යා රැකවරණය හදාගන්නේ. පිම්පව කුසල අකුසල විශ්වාස කරන්නේ නැත්නම් ඒක නාගේ අතින් නොදැනීම පව් වෙනවා. නොදැනීම අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා ටික අපි අද දවසට ඉගෙන ගන්නවා. මම හිතනවා අද දවසට මේ ඇති කියලා. එතකොට මේ ඉගෙන ගත්ත කාරණා ටික අතරේ ඔබට නොතේරුණු දෙයක් තියෙනවා නම් අත උස්සලා පැහැදිලි කරගන්න පුළුවන්. අද අපි ඉගෙන ගත්ත කාරණා සම්බන්ධයෙන්. ඒ අතරේ අද අපි ඉගෙන ගත්ත කාරණා සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවත් අහලා නිවැරදි කරගන්න පුළුවන්. පොඩි අවස්ථාවක් තියෙනවා. පිළිවෙලට ගත්තොත් මොකක්ද අද අපි ඉගෙන ගත්තේ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ආකාර කීයද? දෙකයි. පළවෙනි ආකාරය මොකද්ද? අමෝලික ශ්‍රද්ධාව. අමෝලික ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? විශේෂ හේතුවක් ඇති වෙනස් වෙන ශ්‍රද්ධාව. දෙවෙනි ආකාරවලදී ශ්‍රද්ධාව. ඒකේ තේරුම මොකක්ද? විශේෂ හේතු වෙනුවෙන් කරුණු සලකා බලා ඇති කරගන්න පැහැදීම. එතකොට එතනදී කරුණ වශයෙන් සලකා බලන දේ අපි කතා කරා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒකට අපි වචනයක් අපි අහගත්තා. සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාති තථාගතස්ස බෝධි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙරෙහි අවබෝධය අදහා ගන්න ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොයනස් වන ගුණයක් කෙරෙහි පැහැදිලි. නොයනස් වෙන ගුණයක් කෙරෙහි පැහැදිලි නිසා එයාගේ ප්‍රසාදය ස්ථාවරයි. ඒ ප්‍රසාදය ඇති වෙන්න යතුරක් ඕනි කිව්වා. මොකක්ද? නුවණ. මම ප්‍රඥාව කියලා කිව්වේ නැත්නම් ප්‍රඥාව කියන වචනේ ඊට වඩා ගොඩාක් ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒකට අවශ්‍ය ඉන්නේ නුවණ. නුවණ භාවිතා කරන්න බුදු ගුණ ගැන දැනගන්න අපිට දෙයක් ඕනේ. ඒ තමයි ධර්මය. ධර්මය අනුවණින් ඇහුවොත් පැහැදිලි වෙන්නේ කාටද? පුද්ගලයෙක් කෙරෙහි. බුදුරජාණන් වහන්සේ ගැන නෙමෙයි. නිවැරදි ධර්මයක් නුවණින් ඇහුවොත් පැහැදිලි වෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ ගැන.
දෙවනුව තමයි ධර්මයේ කියා දෙන කෙනාගෙන පැහැදීම. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන විශේෂත්වයක්, ආශ්චර්යමත් දෙයක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එන ලං වෙන්න, බණ අහන්න එන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න හිතෙන පිරිස් දෙකක් ඉන්නවා. පළවෙනි පිරිස ධර්මයට එන්නේ ලෙඩ දුක් ප්‍රශ්න මොනවා හරි දෙයක් ආවට පස්සේ ඊට පස්සේ බුදුන් ඇඳලා ඒ ප්‍රශ්නේ හරි ගියේ නැත්නම් ඒත් අප හදිනවා හරි ගියත් හරියන ටිකට විතරයි ආයෙ යන්නේ නැහැ. බුදුන් අදිනවා. බෝධි පූජාවකට ඉතින් කාලයකට පස්සේ ආයෙත් ප්‍රශ්නයක් කෙනෙකුට තමයි එන්නේ. තව කෙනෙක් ඉන්නවා ඒ වගේ පුංචි දෙයකට නෙමෙයි. ලොකුම ප්‍රශ්නේ තේරුම් ගන්නවා. මේ ප්‍රශ්න මොකක්ද? ජරා මරණ. ජරාවටපත් වීමත් මරණයටපත් වීමත්. ජරාවටපත් වීමත් මරණයටපත් වීමත් කියන දේ සිද්ධ වෙන්නේ මොකක් නිසා කියලා දෙයා ධර්මයෙන් දැනගන්න. ඉපදීම නිසා. ඉපදීම නිසා කියන්නේ යමක් හැදීම නිසා, සකස් වීම නිසා. අපි අර 13 වෙනි කාමරේ ගැන අහගත්තා. අන්න යමක් හැදුනොත් තිබ්බොත් අන්න විනාශ වෙන්න මැරෙන දෙයක් තියෙනවා. යමක් හැදුන්නේ නැත්නම් තිබුණ නැත්නම් මැරෙන දෙයක් නැහැ. ඒක ඇත්ත කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තේරුම් ගන්න. ඇත්ත. ඒක නෙමෙයි මැරෙන්නේ, ඒක නෙමෙයි ලෙඩ වෙන්නේ, ඒක නෙමෙයි වයසට යන්නේ. එහෙනම් ඒක නවත්ත ගත්තා නම් හරියි. එතකොට නැවත නැවත ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, ඉපදෙන ස්වභාවයටපත් වෙන්න යම් තැනක උපදින්න හේතු වෙන්නේ මොකක්ද? තණ්හාව. තණ්හාවෙන් එතන උපදින්න හේතුවක් තිබ්බත් උපදිනවා. නමුත් අපිට යම් තැනකට යන්න හේතුවක් නැත්නම් සදාහටම අතහැරපු දේවල් තියෙනවා නම් අපේ ජීවිතේ. ඒ තැන් වලට අපි කවදාවත් යන්නේ නැහැ. ඒ තැන් වලට යන්නේ නැහැ. අන්න ඒ වගේ තණ්හාව නැත්නම් මිනිස් ලෝකෙට. මිනිස් ලෝකේ සැපට, මිනිස් ලෝකේ කාමයන්ට, මිනිස් ලෝකේ ඇඳුම් වලට, මිනිස් ලෝකේ ශරීර වලට තණ්හාවක් නැත්නම් මිනිස් ලෝකෙට ආයෙන්නේ නැහැ. නමුත් ඒ කෙනාගේ හිත තියෙනවා නම් දිව්‍ය ලෝකෙ පිහිටලා දිව්‍ය සැපයට, දිව්‍ය ආශ්‍රයයට තණ්හාව තියෙනවා නම් එයා දිව්‍ය ලෝකේ තාමත් උපදිනවා. දිව්‍ය ලෝකෙට තණ්හාව නැත්නම් වෙන කිසිම ලෝකයකට තණ්හාව ඉතුරුලා නැත්නම් ඒ පුද්ගලයා ඒ ලෝකෙලින් මෙන්න මේ ක්‍රමයේ කෙරෙහි විශ්වාසය තියාගෙන ඒ තණ්හාව විතරු නැතුව නිරුද්ධ කරන අදහසින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ධර්මය අහන්න පටන් ගන්නකොට මේ ශ්‍රාවක තුලින් දැනගන්නවා යම් කෙනෙකුට ළඟා වෙන්නේ, දුක ළඟා වෙන්නේ පාපයන්, අකුසලයන් සිද්ධ වෙනවා. යම් කෙනෙක් සැපය ළඟා කරගන්නේ පින්, කුසල සිද්ධ කරගන්න පුළුවන් නම්, පිනයි කුසලයි දෙකම තියෙනවා නම් යම් කිසි බුද්ධිමත් ශ්‍රාවකයෙකුට පුළුවන් සංසාරයෙන් ඈතර වෙන්න. පින විතරක් නම් තියෙන්නේ සසරේයි. කුසල් විතරක් තියෙනවා, පින් කරන්නේ. එහෙනම් ගමන අමාරුයි, දුෂ්කරයි. කුසලුත් කරනවා, පිනත් කරනවා. බුද්ධිමත් පුද්ගලයෙක් ඉන්නවා. එහෙනම් සාර්ථකයි. මෙන්න මේ විදිහට ලෝකෙ දිහා බලන්න පටන් ගන්නවා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා. එතකොට එනම් අපි එහෙම කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ලෝකෙ දිහා පිනපව ගලපලා බලන, කුසලයේ අකුසලයේ ගලපලා බලන, නිවැරදි ශ්‍රද්ධාවක් ඇති කරගන්න ශ්‍රාවකයෙක්. මේක තමයි අපි කතා කරපු දේ සාරාංශය ගත්තොත් තියෙන්නේ. එතකොට මෙන්න මේ කරුණ ටික ඔබ මතක තියාගන්න. මේ කරුණ අපි එකතු කරගන්නවා අද අපි භාවනාවට කතා කරගන්න කාරණාවක්. ඒ මොකක්ද? දැන් අපි කියවනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන පැහැදෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන පැහැදින්න නම් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන දැනගන්න ඕනේ. සරලවම ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ගුණ කතා කරලා ඉවර කරන්න අපි එක ගුණයකට එක මල් පෙත්තක් ගානේ වෙන් කරොත් මේ ලෝකේ හැම ගහකම මල් පිපෙන කාලවල වල මල් පෙති අරගෙන මල් පෙති එක බුදු ගුණයකට එක මල් පෙත්ත ගානේ අයින් කරනවා. හැම ඍතුවකම මල් ටික පාවිච්චි කරනවා. මල් පෙති ටික ඉවර වෙයි. බුදු ගුණ ටික ඉවර කරන්න බෑ. ඒ නිසා බුදු ගුණ ගැන කතා කරන්න ගත්තොත් ඒක ප්‍රමාණ කරන්න බෑ.
නමුත් බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් ආකාර 9කින් විස්තර කරලා දීලා තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ නවආරහාදී බුදු ගුණ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දෙයක්. ඒක ඔබට මතකයි ඔබ දන්නවා. මොනවද ඒ ගුණ 9? අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සාන බුද්ධ ඊළඟට ඒක තේරුම් ගන්න මේ අනුත්තර වෙන බුදු ගුණයක් පුරිස ධම්මසාරති වෙන ගුණයක් නෙමෙයි. අනුත්තර පුරිස ධම්මසාරති ඊළඟට සත්තා දේව මනුස්සාන ඒක බුදු ගුණ. මෙන්න මේ ගුණ 9 තමයි බුද්ධානුස්සති භාවනාවට සරලවම ගන්න. මේ ගුණ 9. එතකොට යම් කිසි විදිහකින් ඔබ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙනවා නම් මේ ගුණ 9 තේරුම් සහිතව ඔබ වටහා ගන්න ඕන. එතකොටයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ශ්‍රද්ධාව ගැන අපි කතා කරපු කරුණ වලට අමතරව අද අපි මේ බුද්ධානුස්සති භාවනාවේ අරහං කියන බුදු ගුණේ ගැන කතා කරනවා. ඒක අද අපි ඉගෙන ගන්න භාවනාවට උපකාරයක් වෙන්නේ. අරහං කියන බුදු ගුණේ. මේ අරහං කියන බුදු ගුණේ තේරුම් ගන්න මතක තියාගන්න පුළුවන් වෙන්න අපි පොඩි මේ ඒක මතක තියාගන්න උදව් වෙන විදිහේ උපකාරයක් කරනවා. ඒතකොට ඒක කටපාඩම් කරගන්න ඉදිත් මතක තියාගන්න පුළුවන්. ඉතින් ඒකට අරහං කියන වචනේ හැදෙන්නේ අරහත්ත්වය කියන එකත් එක්ක. එතකොට මේ අරහං කියන වචනයත් එක්ක අපි මේක මතක තියාගන්න මෙන්න මේ ස්ට්‍රක්චර් එක පාවිච්චි කරනවා. සැකස් ඕනෑම පුද්ගලයෙක් තුළ සංසාරයේ සැරිසරන මේ ස්වභාවයන් තුළ තියෙනවා. රාග, ද්වේෂ, මෝහ. රාගය කියන එක මොකද රාගය කියන්නේ? ආශාව, කැමැත්ත නිසා ඇතිවෙන බැඳීම, ඇලියා. ඒක ඇති වෙනවා කාරණා 6කට. ඇස, කන, නාසය, ඊළඟට දිව, කය, මනස. එතකොට ඇසට පේන රූපයක් දැක්කට පස්සේ ආසාවක් ඇති වෙලා ඒ රූපයට කැමැත්තෙන් බැඳී යනවා නම් අන්න ඒකට කියනවා රාගය කියලා. එතකොට මේ රාග කියන වචනය අපි තේරුම් ගන්නවා ඇසට පේන රූපයට කැමැත්තෙන් බැඳී යාමක් තියෙනවා නම් ඒකට කියනවා රාගය. ඒක අපි ධර්මයේ තුල තවත් ඉදිරියට ඉගෙන ගන්නවා රූප රාගය කියලා. අපි ඉච්චර මේ වචන දැන් යන්නේ නැතුව සරලව ඉගෙන ගන්නවා ඇහැට පේන රූපය කෙරෙහි කැමැත්ත නිසා ඇතිවන බැඳී යාම. කැමැත්ත පමණක් නෙමෙයි. කැමැත්ත කිව්වොත් ඒක කාම ඡන්දය. කැමැත්ත නිසා ඇතිවන බැඳී යාමක් වෙනවා නම් ඒකට කියනවා රාගය කියලා. ඊළඟට ඔබ කියන්නේ දැන් කනට ඇසෙන ශබ්ද කෙරෙහි කැමැත්ත නිසා බැඳී යාමක් තියෙනවා නම් ඒකටත් රාගය. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි කැමැත්ත නිසා බැඳී යාමක් තියෙනවා නම් රාගය හට ගන්නවා. දිවට දැනෙන රසයට කැමැත්ත නිසා බැඳී යාමක් තියෙනවා නම් රාගය හට ගන්නවා. කයට දැනෙන පහසට කැමැත්ත නිසා බැඳී යාමක් තියෙනවා නම් රාගය හට ගන්නවා. මනසට සිතෙන. මොකද්ද මනසට සිතෙන සිතුවිලි කියන්නේ? කොහොමද කැමැත්ත නිසා මනසින්? දැන් ඔබ හිතන්න රූප බලන්නෙත් නැහැ. සද්ද අහින්නෙත් නැහැ. සුවඳ විඳින්නෙත් නැති. රස විඳින්නෙත් නැති. කයෙන් පහසක් විඳින්න නැති වෙලාවක ඔබට පුළුවන් ඕනනම් මේ පහම හිතෙන් කල්පනා කර කර රාගය උස්ස ගන්න. පුළුවන්ද බැයිද? පුළුවන්. එතකොට අන්න ඒක තමයි මනස තුළින් හිතෙන හිතවිලි වලට රාගයක් ඇති කර ගන්නවා කියන්නේ. මම මේක මෙතන ලිව්වේ ද්වේෂයටත් ඒක අදාළයි. කොහොමද ද්වේෂය ඇති වෙන්නේ?
අපි හිතුව කෙනෙක් කෙරේ ඔබට තරහක් ආවා. ඔබට ඉන්නවා අතුරේ. තරහ යන කෙනෙක් ඉන්නවා. එයා කෙරෙහි තරහක් ඇති වුණා. මෙයා මගේ තරහකාරී. ද්වේෂය ඇති වුණා කියන ස්වභාවය ඇති වෙච්ච වෙලාව. ඔබ බලන්න කුමක් කෙරෙහිද ද්වේෂය ඇති වුනේ? එයාගේ මූණ දකිනකොට. එයා එනවා දකිනකොට. එයාගේ ස්වරූපේ දකිනකොටම තරහක් එනවා. අන්න අර එනවා. කියලා තරහක් එනවා. මොකක්ද එතන සම්බන්ධ වෙන්නේ? ඇස. එහෙනම් ඇස මෙතෙන්ටත් යනවා. මෙතෙන්ට ගියා වගේම මෙතෙන්ටත් එනවා. ඇස. ඇහැට පේන රූපය කෙරෙහි ගැටුණොත් අන්න එතනත් හට ගන්නවා ද්වේෂය. ඊළඟ කවුරු හරි බයිනෝ. බැන්නට පස්සේ කනට ඇහෙන ශබ්දය කෙරෙහි ගැටෙනවා. අමනාප ශබ්දයක් විදියට. එතකොට හට ගන්නවා ද්වේෂය. ඊළඟට නාසය ගඳක් එනවා. සැර ගඳක් එනවා. ඔබ අකමැති අප්‍රිය ගඳක්. එනකොටම තරහ කියන දැන් තරහ කියන එක හොඳට හොයාගන්න පුළුවන් ඔබ. මාර වෙලාවට හොඳට පිරිසිදු ඉන්න වෙලාවක දාඩිය ගඳෙන් කෙනෙක් කියලා ඇඟට හේතු වෙන්න හදනවා. ඔබ මොකද කරන්නේ? තල්ලු කරනවා යාව. තල්ලු කරලා දානවා. ඒ තරහ එන නිසා ගන්ධයට. දිව ඔබ හොඳට ආසාවෙන් කන්න හදනවා යම් දෙයක්. බලනකොට කටේ තියන්න බෑ. එතකොට පිගාන පොලේ ගහලා දානවා. එතකොට එනන් දිවට ඇති වෙන රසය නිසා දේශය ඇති වෙනවා. ඊළඟට කවුරු හරි ගහනවා නම් කොනිටනවා නම් කයට දෙන්න පහස. මනසට කොහොමද දේශය ඉන්නේ? ඔන්න ඔබට මනසට මතක් වෙනවා කෙනෙක් කියපු දෙයක්. අසවලා මෙහෙම කිව්වා. මේ විදිහට මට කතා කළා. මෙහෙම කතා කළා. මෙහෙම කතා කළා කියලා දැන් ඒ වෙලාවේ කනට ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ මනසටයි. එතකොට මොකද වෙන්නේ? ද්වේෂය හට ගන්නවා. අන්න ඒකටයි ද්වේෂය කියන්නේ. මෝහය කියන්නේ මොකක්ද? මෝහය කියන වචනේ සරල තේරුම තමයි මුලාව. කොහොමද අපි මෝහය තේරුම් ගන්නේ? මෝහය කියන එක බොහොම වැදගත් දෙයක්. ඒක අපිට සාමාන්‍ය ටිකක් තේරුම් ගන්න අමාරු දෙයක්. මෝහය කියන දේ දැන් ඔබ සමහර වෙලාවට කෝච්චියක හරි බස් එකක හරි යනකොට සමහර වෙලාවල් තියෙන ඔබ මොකුත් හිතන්නේත් නැහැ. ඊළඟට ඔබට මොකුත් ආසාවක් ඇති වෙන්නේත් නැහැ. තරහක් ඇති වෙන්නේත් නැහැ. හැබැයි බලාගත්තටම බලාගෙන ඉන්නවා. ඔබට වැඩකුත් නැහැ. ප්‍රයෝජනෙකුත් නැහැ. බලාගත්තටම බලාගෙන. සමහරවිට ටීවී එකේ ඔබ දාගෙන ඔහේ කියන්නේ දේවල් බලාගත්තට බලාගෙන. වෙලඳ දැනින් දිහා බලාගත්තට බලාගෙන. සමහරවිට ඉන්ටර්නෙට් එකේ ඔබට වැඩකුත් නැහැ. කරන්න දෙයක්වත් නැහැ. ඕනේ දෙයක් වෙනවත් නෙමෙයි. බලාගත්තට බලාගෙන ඉන්නවා. සමහරවිට ජංගම දුරගත්තනේ. ඕනේ දෙයක්වත් නැහැ. බලාගත්තට බලාගෙන ඉන්නවා. ඊළඟට මොන හරි මේ කතා කරන දෙයක්. ආයිත් මොන හරි කතා කර ඉන්නවා. තමන්ට ප්‍රයෝජනයක් නැති ආසාව, ද්වේෂය වගේ දේවල් වලට ලොකු තැනක් නොදී ඔහේ කතා කරගෙන ඔහේ බලාගෙන ඉන්න. ඔහේ විද ඉන්න ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒකටයි කියන්නේ මෝහය කියලා. ඔක අත්දැකලා ඇති ඔබ. ඒක තමයි කියන්නේ මෝහය කියලා. මෙන්න මේ මෝහය කියන ස්වභාවය රාගයට, ද්වේෂයට වඩා බලවත් වතුර ගන්න බෑ. මෝහය කියන ස්වභාවය ඒ තරම් කාමෙදිලා තියෙන දෙයක්. ඒ නිසා මෝහය අන්තිමටම තමයි ප්‍රහාණය වෙලා යන්නේ. මෝහය ප්‍රහාණය වෙන්නේ අන්තිමටම. ඒ කියන්නේ අරහත්ත්වයේදී වගේ තමයි මෝහය ප්‍රහාණය වෙන්නේ. රාග ද්වේෂ ඊට කලින් නැති වෙලා යනවා. ඒක රාග ස්වභාවයක් නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ රාග ද්වේෂ මෝහ කියන මෙන්න මේ ස්වභාවයන් තුන සාමාන්‍ය පුද්ගලයන් තුළ, ඒ කියන්නේ අපි හැමෝම තුළ තියෙන නිසායි අපි මේ මිනිස් ලෝකෙ ඉපදුනේ. අපි හැමෝම තුළ රාග ද්වේෂ මෝහ තියෙන නිසායි මිනිස් ලෝකයේ තුල ඉපදුනේ. දැන් බෝසතාණන් වහන්සේ මිනිස් ලෝකෙ ඉපදිනකොට රාග ද්වේෂ මොහ තිබුණා. බෝසතාණන් වහන්සේ මිනිස් ලෝකෙ ඉපදිනකොට රාග ද්වේෂ මොහ තිබුණා. රාගය තිබ්බා, ද්වේෂය තිබ්බා, මොහය තිබ්බා. සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ මොකද වුනේ? රාගය නැති වෙලා ගියා. ද්වේෂය නැති වෙලා ගියා. මොහය නැති වෙලා ගියා. රාගය නැති වුණා, ද්වේෂය නැති වුණා, මොහය නැති වුණා. ඒ කියන්නේ අපි එක වාක්‍යයකින් කිව්වොත් බුදුරජාණන් වහන්සේ රාගය
නැති කළා. ද්වේෂය නැති කළා. මෝහය නැති කළා. දැන් රාගය නැති කළා කියනකොට දැන් ඔබට මතක් වෙන්න ඕනේ මේ රූපේ. මේ බෝඩ් එකේ මම ඇඳපෙන්නේ හැමදාම රාගය බුදුරජාණන් වහන්සේ නැති කළා කියද්දි මතක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ රාගය නැති කළා කියන්නේ ඇහැට පේන රූප කෙරෙහි කවදාවත් බැඳීමක් නැහැ. ඇලීමක් නැහැ. කැමැත්ත නිසා බැඳී යාමක් නැහැ. කනට ඇහෙන ශබ්දය කෙරෙහි කැමැත්ත නිසා බැඳී යාමක් නැහැ. නාසයෙන් දැනෙන ගඳ සුවඳ කෙරෙහි කැමැත්ත නිසා බැඳී යාමක් නැහැ. දිවට දැනෙන රසය කෙරෙහි කැමැත්ත නිසා බැඳී යාමක් නැහැ. මනසට දැනෙන අරමුණු කෙරෙහි කැමැත්ත නිසා බැඳී යාමක් නැහැ. හැබැයි ඔබ සිහිපත් කරන්නේ මෙන්න මේ වචනේ. බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා. හැබැයි ඒක ඇතුලේ ඔබට හිතෙනවා මේ කාරණා හයම. පැහැදිලිද? ඒ කියන්නේ ඔබේ අම්මා මරුණා කියලා හිතන්න. ඔබ දන්නවා අම්මායි කතා කරන්නේ. අම්මා ඇවිදින්නේ නැහැ. අම්මා නැවත පේන්නේ නැහැ. අම්මා කන්න හදලා දෙන්නේ. ඒ ඔක්කොම ඒක ඇතුලේ කියවෙනවනේ. හැබැයි ඒක ඒ ඔක්කොම එක එකක් කියන්න ඕනේ නැහැ. ඔබ ඒ හැම දෙයකම කියන පොදු වචනේ තමයි අම්මා මරුණා. අන්න ඒ වගේ රාගය දුරු කළා කියනකොට ඔබ තේරුම් ගන්න ඕනේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන දැන් හය කිරීම තණ්හාවක් මේ කැමැත්ත නිසා ඇති වෙන බැඳී යාමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ද්වේෂය දුරු කළා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිවකය, මනස එන දැන් හය කිසිම දෙයකට බුදුරජාණන් වහන්සේව තරහ ගස්සන්න බෑ. අමනාප රූප පෙන්නුවත් බුදුරජාණන් වහන්සේට අමනාප රූප පෙන්නුවත් දැන්නත් ගතක් ආවත් දානෙ වැරදුනත් ඊට පස්සේ උණුසුමක් ආවත් මේ රළු කටුක තැනක නිදා ගන්න උනා මනසින් බුදුරජාණන් වහන්සේට ද්වේෂයක් ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම ලෝකේ වාසය කළා. විද්‍යාව උපදව ගන්න නිසා අනවබෝධයෙන් මේ හිස් බැලවල් දාගෙන බුදුරජාණන් වහන්සේ ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෝහය දුරු කළා. මම හිතනවා දැන් ඔබට අරහං කියන ගුණේ පාඩම්. මොකද අරහං කියන්නේ? බුදුරජාණන් වහන්සේ රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය කළසේක. ඒක තමයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. දැන් ඇහුවොත් ඔබම හිතුවොත් බුදුරජාණන් වහන්සේ කොමන තැන්වලද රාගය ප්‍රහාණය කළේ? ඔබම කියන්නේ ඇසට පේන රූපය කෙරෙහි බුදුරජාණන් වහන්සේ නොබැඳුනසේක, නොඇලුනසේක, ආසාව දුරු කළසේක. ඊළඟට කනට ඇහෙන ශබ්දය කෙරෙහි නොබැඳුනසේක, නොඇලුනසේක, ආසාව දුරු කළසේක. ඊළඟට නාසයට දැනෙන ගන්ධය කෙරෙහි නොබැඳුනසේක, නොඇලුනසේක, ආසාව දුරු කළසේක. දිවට දැනෙන රසය කෙරෙහි නොබැඳුනසේක, නොඇලුනසේක, ආශාව දුරු කළසේක. කයට දැනෙන පහස කෙරෙහි නොබැඳුනසේක, නොඇලුනසේක, ආශාව දුරු කළසේක. මනසට දැනෙන අරමුණු කෙරෙහි නොබැඳුනසේක, නොඇලුනසේක, ආශාව දුරු කළසේක. දැන් මේක මතක හිටින්නේ නැහැ වගේ කියලා හිතන කෙනෙක් කියනවා අතුස්සන් බලන්න. මේක මතකයි කියලා හිතන අතුස්සන්. හොඳයි. දැන් මේක තමයි අපේ භාවනාව. සතියක් ඔබ මේ අරහන් ගුණය ගැන භාවනා කරනවා. සතියක්. දැන් මේ අපි සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන. දැන් අපි තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. මේ අවබෝධය කෙරෙහි ඔබට ප්‍රසාදේ වැඩෙන්න ඔබට ඇති වෙන ශ්‍රද්ධාව මොකක්ද? අමූලිකාද ආකාරවතී. ආකාරවතී ශ්‍රද්ධාවයි. දැන් මේ ආකාරවතී ශ්‍රද්ධාව වැඩි කරගන්න ඔබට පුළුවන් පොහොර ටිකක් ගන්න. ඒ තමයි බණහනකොට අදින් පස්සේ බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා කියලා ධර්ම දේශනාවලින් අහනකොට ඔබ තේරුම් ගන්න ඕනේ. මේ කියන කාරණාව කියන්න බුදුරජාණන් වහන්සේට රාගය දුරු කළා තියෙනවා. මේ සිද්ධියට මෙහෙම මුහුණ දෙන්න නම් බුදුරජාණන් වහන්සේට ද්වේෂය දුරු කළා තියෙනවා. කරුණාව තියෙනවා. මේව වෙන්න නම් බුදුරජාණන් වහන්සේ මෝහය දුරු කළා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අර මාගන්ධියා ඒ කතාවයි මම අහලා ඇති. මාගන්ධියාව පෙන්නලා කියනවා බුදුරජාණන් වහන්සේට ගාන්ධා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මේක හරියට මේ දැන් පාට කරලා දැන් ආභරණ දාලා ඇඳුම් දාලා තිබ්බට
මේක ඇතුලෙන් මෙහෙම සරසලා නැහැ. ඇතුලෙන් මෙහෙම සුවඳවත් කරලා නැහැ. ඇතුලෙන් තියෙන්නේ අසුචි ගොඩක්. එහෙනම් එවන් වූ දෙයක් මොකටද මම නියපොත්තෙන් ස්පර්ශ කරන්නේ? මහපටෙන් ගෙලෙන්න. මේ කතාව අහනකොට අපිට මොකද තේරෙන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා. මේ මම උදාහරණයක් කිව්වේ. දැන් ඔබ දේශනා අහද්දී පොත් කියවද්දී ගුණය මතු කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා. ඒකයි මේ මොන්නේ. ඊළඟට මාර දුවරු ආවසින්දී බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා. ඒකයි මේ මොන්නේ. ඊළඟට දේවදත්ත ඇවිල්ලා ගලක් පෙරලනවා. ඔව් දේශේ දුරු කළා. ඇතාය වෙනවා. දේශේ දුරු කළා. හොරු වෙනවා බුදුරජාණන් වහන්සේ වරණ. දේශේ නැහැ. ද්වේෂේ නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් තව එකක් තියෙනවා මේ කතාව ඇතුලේ. ඔබ අහලා තියෙනවද දේවදත්තගේ කතාව ඇතුලේ? බුදුරජාණන් වහන්සේ අඳුරන රජවරු, කොසල් රජු, බිම්බිසාර රජු කතා කරලා කියන රජවරුනි පිට හරි කරදර දේවදත්තගෙන් පොඩ්ඩක් බලා ගන්න. කවදාවත් කියලා තියෙනවා. දේවදත්ත මැරෙනකම් හොඳට හිටියා. ඒ මොකද බුදුරජාණන් වහන්සේවත් රජවරුවත් දේවදත්තට හිංසා කරන්නේ නැහැ. මොකද රජවරු දන්නවා බුදුරජාණන් වහන්සේ අපි එහෙම කළොත් ඒකට කැමති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ද්වේෂය නොතිබුණු නිසා දඬුවම් දෙන්න යොමු කෙරුවේ නැහැ. එහෙනම් අපිට ඒකිනුත් තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට ද්වේෂය නැහැ. මේ සිද්ධියවලින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් වාසය කළා. දිව්‍ය ලෝකෙත්, බ්‍රහ්ම ලෝකෙත්, මිනිස් ලෝකෙත් හැම ලෝකයකම තියෙන ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේට අවබෝධයක් තිබ්බා. හොඳ සිහියක් තිබ්බා. අවසන් මොහොත දක්වාම. මේ දේවල් අපි අහනකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඒ අවබෝධයේ ප්‍රබලතාවය ගැන තේරෙද්දී අපි තේරුම් ගන්නවා මෝහය දුරු කළා. බුදුරජාණන් වහන්සේ. අන්න ඒ ටික තමයි පොහොර. බුද්ධානුස්සතියට. ඒතර නිකන් වචන ටිකක් සිහිපත් කරන එකක් නෙමෙයි. ඒකට හැඟීමක් වෙනවා. බුද්ධානුස්සති භාවනාවෙන් එන්න ඕනේ ෆීලින් එකක්. බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් කියලා. අන්න ඒ විදිහට බුද්ධානුස්සති භාවනාව වඩනවා නම් ඔබට ඒකේ ප්‍රතිඵලය ලැබෙන්න පටන් ගන්නවා. හොඳයි. එතකොට දැන් භාවනා වාක්‍යයක් ඉගෙන ගත්තා. දැන් භාවනාවක් පටන් ගන්නෙ කොහොමද? පළවෙනි එක තමයි ඔබට පහසුම ආසනය තෝරගන්න. ඒක මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි සක්මන් කරද්දී ඔබ සක්මන් කරන විදිහ ඉගෙන ගන්න ඕන. ඒ තමයි සක්මන් කරද්දී යම්කිසි දුරක් තෝරගන්නවා. ඉස්සරහට පස්සට සක්මන් කරගෙන යනකොට කරකැවිල්ල ඇති වෙන්නේ නැති වෙන විදිහට දුරක්. ඒ කියන්නේ ළඟ සක්මන් කරොත් අපහසුයක් වෙනවා. ඔබම තෝරගන්න මේ දුර මට පහසුයි කියලා. දැන් සක්මන් කරද්දී ඉඳගෙන භාවනා කරද්දී ඔබ බුද්ධානුස්සතිය වඩනවා නම් ඔබ කරන්නේ භාවනා කරද්දී ඇස් දෙක පියාගෙන කය සැහැල්ලු කරගෙන ඉස්සල්ලාම තමන් මොකක්ද මේ කරන්න යන්නේ කියලා තේරුම් ගන්නවා. දැන් ඔබ මෙතන ඉඳන් ඉන්නවා. පන්තියට ඇවිල්ලා. ඔබ දැන් අමුතුවෙන් ටිකක් හිතලා බලන්න මම කොහෙද ඉන්නේ කියලා. අමුතුවෙන් අලුතෙන් හිතන්න. එතකොට ඔබට එකපාරටම මේ කොහෙද වෙන කොහෙද ඉඳලා ආවා වගේ ගතියක් දැනෙනවා. දැන් ඔබ ඉන්නේ අසුබේ. ගෙදර නෙමෙයි. මේ භාවනා ශාලාවේ පන්තියට සහභාගී වෙලා ඉන්නේ. ඉඳගෙන ඉන්නේ. දැන් ඔබ මේ සිහි කරන්නේ දැන් මේ මොහොත. මේ මොහොතට හිත අරගෙන භාවනාව පටන් ගන්නවා. භාවනාවේදී භාවනා වාක්‍ය තමයි මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළසේක, ද්වේෂය දුරු කළසේක, මෝහය දුරු කළසේක. ඒ නිසා අරහං වනසේක, අරහං වනසේක, අරහං වනසේක. කියන බලන්න. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළසේක, ද්වේෂය දුරු කළසේක, මෝහය දුරු කළසේක. ඒ නිසා අරහං වනසේක. ආයි කියන දැන් වැරදිච්ච අය හදාගන්න මුලින් ඉඳලා මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළසේක, ද්වේෂය දුරු කළසේක, මෝහය දුරු කළසේක. ඒ නිසා අරහං වනසේක. ආයසරක් කියන්නේ
දැන් අවංකවම තමන්ට මේක පාඩම් නෑ කියලා හිතෙන අය තාම තව පොඩ්ඩක් එකපාරක් කර කියන්න ඕනේ කියලා හිතන අය තොස්ස. හරි මතකයි නම් දැන් තව දෙයක් තියෙනවා. ඒ තමයි රාගය දුරු කළ සේක කියද්දී මේ අපි කියපු ටික හය හිතෙන් හිතා ගන්න ඕනේ. එතකොට ඒක හිතන්න නම් රාගය දුරු කළ සේක කියලා පොඩ්ඩක් ඉන්න. ඉඳලා ඊට පස්සේ ද්වේෂය දුරු කළ සේක කියලා හිතෙන් හිතාගෙන ඇස කනනාසි දෙවකයි මනස තරහා යන්නේ. ඊට පස්සේ මෝහය දුරු කළ සේක කියලා හිතන්න. දැන් මේ විදිහට හිතන්න බලන්න. කියන්නේ Para Mahali Swami Buddhajan Vansi Rahe Durgaseka Deshe Durgaseka Mohe Durgaseka Enisa Arahan Vanaseka Arahan Vanaseka Arahan Vanaseka Hai Para Mahali Swami Buddhajan Vansi Rahe Durgaseka Deshe Durgaseka Mohe Durgaseka Enisa Arahan Vanaseka Arahan Vanaseka Arahan Vanaseka හොඳයි. දැන් මෙන්න මේ භාවනාව තමයි අද ඔබ සත්‍යයිත වලින් පටන් අරගෙන ඊට පස්සේ මේ සතිය ඇතුළත විවේක ලැබෙන හැම වෙලාවකම පුළුවන් විදිහට මේ අරහන් ගුණය ගැන තියෙන භාවනාව කරන්න. ඔබ අද ඉඳලා මේක කරන්න නැතුව හිටියොත් මේ වචන ටික තමතු වෙලා යනවා. ඒ නිසා මේ අරහන් ගුණය ගැන තියෙන භාවනාව කරන්න අපි ඉස්සරහට අනිත් ගුණත් ගන්නවා. දැන් ඔබට මේක මතකයි. භාවනාවක්වත් මතකයි. සරලයි. ඒ රාග දුරු, දේශ මොහ දුරු කළා කියන එක වචනේ කියද්දී තේරුමත් කල්පනා කරගන්න ඕනේ. එතකොටයි හැඟීම එන්නේ. අන්න ඒ විදිහට ඔබ භාවනාව අද ඉඳලා දවස් 7ම කරලා බුද්ධානුස්සතියෙන් බුදු ගුණ කෙරෙහි පැහැදීම ඇති කරගත් හිතේ ඔබ බොහොම ප්‍රසාදයටපත් වෙලා පැහැදීමෙන් දවස් 7ක් භාවනා කරපු කෙනෙක් විදිහට තමයි ඊළඟ දවසේ එන්න ඕනේ. එතකොට උදේ පාන්දරත් ඒ වගේම දවල්ුත් රැත් ඔබට පුංචි වෙලාවක් ලැබෙන හැම වෙලාවකම විනාඩියක් දෙකක් හරි යමන්නේ. ස්තික පියාගත්ත කාටවත් තේරෙන්නේ නැහැ. මේක සීපත් කරගන්න. එකපාරක් සීපත් කරන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට දවසට පුළුවන් තරම් වාර ගන්නක් මේ භාවනාව වඩන්න. තේරුණාද? දවසට පුළුවන් තරම් වාර ගන්නක් වඩන්න. වඩලා සතිය ඇතුළත ඔබ වඩන්න ඔබට දැනෙනවා සහැල්ලුවක් පහසුවක් සහැල්ලුවක් පහසුවක් දැනෙන්න ඒකම කරන්න ඕනේ. සහැල්ලුවක් පහසුවක් දැනෙන්න ඒකම කරන්න ඕනේ. එතකොට හිත භාවනාව තුළ තියාගෙන ඉති සමාධියක් ඇති වෙන්න නම් පළවෙනිම දේ තමයි ඔබ භාවනා කරන අරමුණේ හිත එකඟ කරගෙන ඉන්න ඕනේ. භාවනා කරන අරමුණේ හිත එකඟ කරගන්න. මොකක්ද එකඟ කරගන්නවා කියන්නේ? ඔව් විසිරෙන්න දෙන්නේ නැහැ. වෙන කිසිම දෙයකට හිත යන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැතුව ඔය අරමුණේම හිත තියාගන්නවා. ඔය අරමුණේම හිත තියාගන්න උපකාරී වෙන දෙයක් තමයි ඔය අරමුණට තියෙන කැමැත්ත. කැමැත්ත උපකාරී වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබ අකමැති දෙයක් මම මෙතන හිටියොත් ඔබට කල්පනාව වෙන තැනකට යනවා. ආස හිතෙන දෙයක් මම කියන්න පටන් ගත්තොත් හොඳට අහගෙන ඉන්නවා. අන්න ඒ වගේ ඔය භාවනා අරමුණට ඔබ ආදරය කරන්න. ඔය භාවනා අරමුණට කැමැත්ත ඇති කරගන්න. ඒක ඇති කරගන්න තියෙන්නේ අරහන් ගුණය ගැන පැහැදෙන විදිහට ඔබ පොත්පත් කියවලා ධර්මය අහද්දී පොහොර ටික දාගන්න ඕනේ. රාග ද්වේෂ මොහ බුදුරජාණන් වහන්සේ දුරු කළා කියන්නේ දේවල් ඔබ කල්පනා කරගන්න. ඒක මහාගන්ධියගේ සිද්ධිය වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. හොඳට කල්පනා කරගන්න. කල්පනා කරන පොහොර ටික දාගන්න. එතකොට ඔබට තවත් පැහැදීම ඇති වෙනවා. එතකොට ඉක්මනට සමාධියක් ඇති වෙනවා.
සිත එකඟ වීම ඉක්මන් වෙනවා. එතකොට බුද්ධානුස්සතියෙන් අපි පටන් ගන්න මේ භාවනාව. බුදු ගුණ පිළිබඳව පහද ගන්නා ශ්‍රද්ධාව ගැන අපි කතා කළා. ඒක තමයි අද අපි ආරම්භයේදී කතා කළේ. ගොඩක් දේවල් කතා කරේ නෑ. නමුත් පැයකමාරක් ගියා. මේ කාලය ඇතුළත ඉගෙන ගත්ත දේවල් ටික සතියක් ඇතුළත ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ගැටලුව තියනවද? නෑ. තියෙනවා. දැන් රාගය විද්‍යාඥයන්සේ රාගය ප්‍රහාණය කළ කියනකොට එකින් එකට මෙනෙහි කරන්න කමක් නැහැ. එකින් නැහැ. ඒක නමුත් ඒකේ අර්ථය සිහිපත් වෙනවා. ඒ කියන්නේ රාගය දුරු කළ සේක කියන වචනේ ඇතුලේ මතක් වෙන්න ඕනේ මාත්‍යට. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයෙන්ම රාගයක් නැහැ කියලා. ඒක මතක් වෙන්න ඕනේ. ඒකෙන් තමයි අර හැඟීම කියන එක හිතට දැනෙන්නේ. නමුත් මේ මතක් වෙනවා කියන එක හොඳට හිතට හුරුණක් මේ කෙනෙක් රාගය දුරු කළ සේක කියනකොටම මේ සම්පූර්ණ කතාවම තේරෙනවා. මම කිව්වා වගේ අම්මා දරුණා කියපුවම අම්මා දැන් කන්න දෙන්නේ නැහැ. හයම ශනිකව මතක් වෙන්න පුළුවන්. ශනිකව මතක් වුණාට කමන්නේ. ඒක තමයි වෙන්නේ. ශනිකව මතක් වෙනවා නම් හොඳයි. ටිකක් වෙලා ඉඳලා එකින් එක කරන්න. ඔව්. ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක්ට එකපාරටම අමාරු නම් මේ හුඟක් හොඳයි අනිවාර්යෙන් පිළිවෙලට ඒ කියන්නේ ඇහෙන් රූප දැක්කට තරහ යන්නේ මේ ආසාව ඇති වෙන්නේ ඊට පස්සේ කන නිසාත් එහෙම වෙන්නේ නාසයෙන්ුත් නිදහස් දිවෙනුත් නිදහස් කයෙනුත් නිදහස් මනසෙනුත් නිදහස් කියලා වෙන වෙනම හිතලා එතකොට හොඳට හිතට කාවා දෙනවා කාව ඇතුණට පස්සේ එතකොට රාගය දුරු කළ සේද කියලා හිතනකොට ශනිකව මතක් වෙනවා ඒක හොඳයි එතකොට ටිකක් වෙලාම යයි කමක් නැහැ කිසි ගැටලුවක් නැහැ භාවනා කරද්දී කොහොමද සමහර අයට හිතෙන් කරගෙන යද්දී අමාරුයි ඉන්නවා. ඒ වගේ කෙනෙක් එමිහිට කතාලින් අමන් විතරක් ඇහෙන්න කියව ගත්තට කමක් නැහැ. ඒකේ වරදක් නැහැ. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒ අපි දැන් කටින් ඒ කට්ටිය ලවෝ කියෙවි මේක අපිට පුරුදු කරන්න කටපාඩම් කරනවා නිසා නමුත් ඔයගොල්ලෝ භාවනා ඉතින් මේක මෙනෙහි කරන්න. මානසික මෙනෙහි කරන්න. සමහර සාන්නකේ හරි ඊටාම් පැහැදිලිව ධර්මයේ කියන සමහර සාන්නකේ පොඩක් පැහැදිලිව අඩුයි ඒක අපි ධර්මයේ තමයි සාන්නක නමුත් අර සාන්නකකින් අහන්න වැඩි කැමති වගේ එකක් හැදීම අර සාන්නකයට ඒක හොඳ ප්‍රශ්නයක් මොකද දැන් සමහර වෙලාවට ඉන්නවා ධර්මයේ බුදුරජාණන් වහන්සේ එකම සූත්‍ර දේශනාව විස්තර කරන ස්වාමීන් වහන්සේලා දිනමනෝ පැහැදිලි වෙන විදිය වෙනස් එක්කෙනෙක් කියනවා පැහැදිලි නැහැ තව කෙනෙක් කියනවා පැහැදිලි. එතකොට එතන ප්‍රමුඛත්වය ගන්න මට පහදවා ගන්න ඕනේ කියන අදහසයි. මට මේක තේරුම් ගන්න ඕනේ කියන අදහසයි. ඒ නිසා යම් ස්වාමීන් වහන්සේ නමකගේ ධර්මය අහන්න පෙළඹුණාට කමක් නැහැ. දැන් ඒකට තමයි දැන් අපි ලොකු සානාසික ධර්මයටත් පෙළඹෙන්නේ. කරුණු සහිතව සූත්‍රයේම දේශනා කරන ඉඳලා අපිට හිත අවුල් වෙන්නේ නැති වෙන්නේ. එහෙම කමක් නැහැ. හැබැයි එතනදී මේ පහදවා ගන්න දෙයින් බුදුරජාණන් වහන්සේට සහ සරලව පහදලා දුන්න ගුරුවරයා දෙවොනුව ගරු සර්වාය එලිමක් නැති වෙන. එතකොට ඒ කියන්නේ එක දෙක මාරු වෙන්නේ නැතුව තිබුණා හරිය. එක බුදුරජාණන් වහන්සේ දෙක ගුරුවරයා. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට භාවනා කරනලාදී වාසිකව වාඩි වෙලා හරි සක්මන් කරනවා. එතකොට සතපනේ කියුවේ නැගිටලා ඉඳගෙන ඔව් සතපනේ කියුවල පුළුවන්. කමන්නේ. නමුත් අර ආරම්භයක් හැටියට සක්මනයි කරලා සතපිරියව්වේ පුරුදු කරන එක හොඳයි. මොකද ඒකේ හොඳ තියෙන්නේ ගොඩක් සේ යම් කාලයක ඊට පස්සේ ඇඳේ ඉන්න වෙන කාලයක් ආවොත් පොත්පල වෙලා හරි අන්තිම කාලෙක එතකොට ඉඳ ගන්නත් බෑ ඇවිදින්නත් බෑ. වැතිරිලා පුරුදු වුණොත් අන්න එතකොට ඇඳේ ඉන්න ගමන් නිින්ද යන්නේ නැතුව S2 වහගෙන භාවනා කරගන්න පුළුවන්. එතකොට ICU හිටියත් ප්‍රශ්නයක් නැහැ. බුද්ධානුස්සතිය හරි පුරුදු කරගත්ත භාවනාවේ සමාධියට සමවදින්න පුළුවන්. නේද? සතපිරියව්වේ පුරුදු වෙන්න ගැටලුවක් නැහැ. උඟක් හොඳයි නිදාගන්න යන්නේ නිින්දට කලින් බුද්ධානුස්සතිය කරලා නිදාගන්න ඊට පස්සේ නැගිට ගමනොත් S2 කරලා නිදිමත නැති වෙනකම් පොඩ්ඩක් S2 කරගෙන ඉඳලා ඊට පස්සේ බුද්ධානුස්සතිය කරලම නැගිටින්න. ඒකත් හොඳයි.
ඒක දැන් තමන් භාවිතා වෙන කටයුත්ත සිහි කරන ආකාරය යනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු යම් කිසි වෙසක් වැඩසටහන. වෙසක් වැඩසටහන සංවිධානය කරන්නේ යම් සාකච්ඡාවකට සහභාගී වෙනවා. එතකොට මේ සාකච්ඡාවේදී අපි තේරුම් ගන්නවා අද අපි සංවිධානය කරපු දේ කතා කරගත්ත දේ වෙසක් දවසට පිරිස බණ අහනවා. එතකොට ඒක ධර්ම දානයක්. ඊට පස්සේ සුවසේ ආහාර වළඳන්න පුළුවන්. ආහාර දානයක්. ඊට පස්සේ බුද්ධ වන්දනාව පිළිවෙලකට කරන්න පුළුවන්. එහෙනම් බුද්ධ වන්දනාවට යොමු කිරීම. ඊට පස්සේ ඒ අයට අපහසුාවක් නැතුව ඇසිකිලි කැසිකිලි ආදී කරගන්න පුළුවන්. එහෙනම් සුව පහසුව දන් දීම. එතකොට මෙන්න මේ සියල්ලම සිහිපත් කරගන්නවා. මම අද අපි සාකච්ඡා කරගත්ත දේ මිනිසුන්ට වෙච්ච යහපත. එතකොට ධර්ම දානයකුත් තියෙනවා. අතහැරීමකුත් තියෙනවා. එතකොට ඒ දේ අවබෝධයෙන් කරන්නේ කුසලයකුත් තියෙනවා. දන්පැන් පූජා කරන්න අවශ්‍ය කරන දෙයකට සහභාගී වෙනවා. පිනකුත් තියෙනවා. පිනයි කුසලයි දෙකම සිද්ධ වෙනවා. හැබැයි මේ දේ සිද්ධ වෙන්නේ නිවැරදිව සිහි කරගන්න ඕනේ. මම මොකද්ද මේ කරේ? මම මේ කරේ කෙනෙක්ට බණ භාවනා කරගන්න ධර්මය අහන්න පහසුවක් ලබා දීමක්. එහෙනම් මට යහපතක්මයි උනේ කියලා ඒක සිහිපත් කරගන්න ඕනේ. එතකොට තමයි පිනයි කුසලයි එක ඉස්මතු වෙන්නේ. නැත්තම් අර මං වැඩක් කළා එහෙම නැත්තම් මං අර සේවයක් කළා වගේ දෙයක් තිබ්බොත් ඒක හරියට මතුවෙන්නේ. මතුවෙන්න නම් ඒක කරපු දේ භාවිතා වෙන ප්‍රයෝජනෙ ගන්න පැති ටික සිහිපත් කරගන්න. ඒකෙන් තමයි ඉස්මතු වෙන්නේ. මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් භාවනාවක් කරනකොට ඒ භාවනාව කියන එක යම් වෙලාවක පටන් ගත්තා නම් භාවනාව නවත්තනවා කියලා එකක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මෛත්‍රී භාවනාව කරන්න පටන් ගත්තා. මම දැන් මෛත්‍රී කරනවා. මම දැන් නැගිටලා ගියම මට මෛත්‍රියක් නැහැ. එහෙම එකක් නැහැ. එහෙනම් බුදු ගුණ හිතේ තියෙන්න ඕනේ ළමයා කරදර කරනකොට. ඕල් එක එනකොට. ඊට පස්සේ පත්‍රයක් අතට එනවා. ප්‍රවෘත්තියක් බලන්න වෙනවා. බුදු ගුණ ගැන ප්‍රසාදේ හැම මොහොතකම හිතේ වැඩ කරනවා. එතකොට නිවුස් එක අහනකොට උනත් තේරෙනවා බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා, දේශය දුරු කළා, මොහය දුරු කළා. රාග දේශ මොහ නිසා තමයි මේ මිනිස්සු මෙච්චර කාගොටා ගන්න ප්‍රශ්න තියෙන්නේ. එතකොට Tamanට තේරෙනවා මොකද්ද මට අවශ්‍ය කියලා. ඒ නිසා අපි අර සමාධියක් වඩන්න පුරුදු පුහුණු කරන වෙලාවට අමතරව හැම වෙලාවකම බුද්ධානුස්සතිය අරමුණ මානසිකාරය ඔළුවේ තියා ගන්න ඕනේ. තියා ගන්නකොට ඒ ගැටලුවනේ අපි භාවනා කර කර ඉන්නකොට කරදරයක් එනවා. කවුරුද උඩට තට්ටු කරන ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවට නැගිටලා ඇවිදගෙන යන ටිකටත් බුදුගුණ සිහිපත් කරගෙන ගිහලා දොරාරිනවා. ඊට පස්සේ කවුරු හරි අත්‍යවශ්‍ය කෙනෙක් කෝල් කරනවා. එයා කෝල් කරන වෙලාවෙත් බුදුගුණ හිතේ තියාගෙන කතා කරනවා. ඒකට ඒක නවත්තන්න එපා. මම මේක නවත්තන්න වෙනවා මට නවත්ත ගන්න වෙනවා කියන ප්‍රශ්නේ එනකොටයි තරහ එන්නේ ඊට පස්සේ. එතකොට දැන් අපි ද්වේෂය නැති කරගන්නයි භාවනා කරන්නේ. මොකද භාවනාවට බාධා වෙනකොට තරහක් එනවා. ඒ නිසා එහෙම පුරුදු වුණොත් වැඩ කටයුතු අතරේ වුණත් කරගන්න පුළුවන්. බුදුගුණ සිහිපත් කිරීම. අනිත් භාවනාව වුණත් කරගන්න පුළුවන්. ඒක හරියට මේ වගේ. කුමන ප්‍රශ්නයක් ආවත් හුස්ම ගන්න එක දිගටම කරගෙන යනවා. දුවන්න උනා. බල්ලෙක් පන්නන් ආවා. ඊට පස්සේ එමින් යන්න උනා. පීනන්න උනා. වතුර ඇතුළට ගියා. ආයෙ උඩට ටිකකට ඇවිල්ලා හරි හුස්ම ගන්නවා. හුස්ම ගන්න එක අකණ්ඩව කරගෙන යනවා වගේ කුසලයක් හිතේ තියාගෙන එක රැකගන්න එක හැම වැඩ කටයුත්තකදීම තියාගන්න. ඔව් ඒක තමයි. ඒක අපි තේරුම් ගන්නව තියෙන එක සියුම්. ඒක අපිට හොඳටම පැහැදිලි වෙන්නේ තව ටිකක් හොඳට මේව ප්‍රහාණය කරගෙන යනකොට. මොකද අපි මුලින්ම කතා කළා මේක නැති වෙන්නේ තන්තමට කියලා. මොහේ නැති වෙන්නේ තන්තිමට. ඒ නිසා මේ දැනට අපි ඒක සියුම් දෙයක් කියලා තේරුම් අරගෙන රාගය, ද්වේෂය වගේ දේවල් ප්‍රහාණය කරන්න මහන්සි අරගෙන යනකොට අන්න අපිට මතුවෙනවා නැති වෙලා තියෙන දේ. දැන් උදාහරණයක් විදිහට දැන් අල්මාරියේ යට මොකක් හරි දැන් පෙට්ටගම් තිබ්බනේ ඉස්සර. දැන් පෙට්ටගමේ යට මොන හරි තියෙනවා නම් උඩ ටික අයින් කරන්න ඕනේ ඒක පේන්නේ. අන්න ඒ වගේ රාග ද්වේෂ නැති වෙනකොට ඔන්න ඔබට හොඳටම ප්‍රකටව පේනවා මෙන්න මෝහය. මේක තමයි මෝහය කියන්නේ. ඒ නිසා ඒක කරගෙන යනකොට මතුවේ.
අපේ පළ කරන දේවල් මතක් වෙන නිසා මොහේ නිසා තමයි මතක් වෙන්නේ. කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් ඔළුවට එන්නේ. ඔහි බලාගෙන ඉන්නේ මොහේ නිසා. උපනිෂ සූත්‍රයේ තියෙනවා දුක දැකීමෙන් තමයි ශ්‍රද්ධාවට එන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපිට බුදුරජාණන් වහන්සේ අවශ්‍ය වෙන්නේම මේ ජරාවටත් මරණයටත්පත් වෙන්න නිසා. දැන් අපි බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඕනේ නැහැ. අපි කවුරුත් වයසට යන්නේ නැත්නම් මැරෙන්නේ නැත්නම් එහෙනම් මමත් මෙතන ඉන්නේ. ඉපදෙන්නේ නැත්නම් මමත් මෙතන ඉන්නේ. එහෙනම් මමත් මේ කාල වේලා ඔබ ඉන්න තැනට වෙලා තමයි ඉන්නේ. වයසට යන්නේ නැත්නම් මැරෙන්නේ නැත්නම්. මොකද අපේ ජීවිතවලට සම්බන්ධ වෙන කණකත් එහෙමනේ එතකොට. වයසට යන්නේ නැත්නම් මැරෙන්නේ නැහැ. නේ? එහෙ නැති අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් වයසට යනවා නම් මැරෙනවා නම් එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපිට තියෙනවා අනතුරු. බෝම්බයක් තියෙනවා මේ උපරන්න ලං වෙලා. අන්න ඒ නිසා අපිට ඒකෙන් ගැලවෙන්න ඒක නිෂ්ක්‍රිය කරගන්න බුදුරජාණන් වහන්සේගේ අවශ්‍යතාවය තියෙන. ඒකට දුක නිසාම තමයි ශ්‍රද්ධාවට එන්නේ කියලා උපනිෂ කියන සූත්‍ර දේශනාවේ තියෙන එකක් මතක තියාගන්න. උපනිෂ කියන සූත්‍රය තමයි අපි කියපු කාරණාව තියෙන්නේ. දුක දැකීමෙන් තමයි ශ්‍රද්ධාවට අවබෝධයෙන් එන්නේ කියන්නේ. හොඳයි එහෙනම් ලබන සතිය අපි නැවත 7ට හමු වෙනවා. ඔබට 9 වෙනකන් තව පැය කාලක් තියෙනවා. මේ කටයුතු අවසන් වෙද්දී ඔබට විනාඩි 10ක් වගේ 5ක් වගේ ඉතුරු වෙයි. මේ කාලය ඇතුළත සෑමලුවට ගිහිල්ලා ඔබ කැමති වෙලාවක් සංසුන්ව නිදහසේ තැන්පත් ඉඳගෙන සෑමලුව වතුර තිබුණොත් මේ අරහන්තක විහාරය හරි තැන්පත් ඉඳගෙන බුදුගුණ භාවනාව හිතට කාවදිනකම් වඩලා ඔබට පහසුයි කියලා හිතන වෙලාවට යන්න ඔබ තීරණය කරනවා නම් 9:00ට යනවා කියන 9:00ට ඕනේ කියලා තියාගෙන ඒක අනිත් පැයට ඒ සම්පති බාධාවක් නොවෙන්නේ වෛද්‍යශනරි තියාගෙන භාවනා කරලා ඔබට පුළුවන් පිටත් යන්න. එහෙනම් අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරනවා අද දවසේ රැස් කරගන්න යෙදුණු මේ ආමිෂ ප්‍රතිපත්ති මේ පූජාවෙන් ඇසූ සියලු පින් කැමති සියලු දෙවියෝ දේවතාවෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්මරාජය අනුමෝදන් වේවා. සුමන සමන් දෙවියන් අනුමෝදන් වේවා. දෙඩිමුණ්ඩ දෙවියන් අනුමෝදන් වේවා. අපේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වේවා. ධර්මය ශ්‍රවණය කරන්න ධර්මය ඇසුරෙන්න උදව් උපකාර කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගටිකාර මහසෑයට අධිග්‍රහිත සියලු දෙවියෝ දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා. ආයු වර්ණ සප බල ප්‍රඥා ලබත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්න තිබෙන සීල පුණ්‍ය සම්පත් අපගේ ගුරු දේවයන් වහන්සේ අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න තිබෙන සීල පුණ්‍ය සම්පත් අද දවසේ මේ ධර්ම දහම් පාසල දහම් පන්ති උදෙසා දායකත්වය ලබා දුන් පින්වතුන්ට ගිලන් ප්‍රසාදයෙන් ඒ වගේම මේ ස්ථානයේ සකස් කිරීමෙන් පිරිසිදු කිරීමෙන් වත් පිළිවෙත් කිරීමෙන් නොඑක ආකාරයෙන් මෙය සඳහා උපකාර කළ සියලුම පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ අයටත් ඔබ සියලු දෙනාටත් පවුල් වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් පහවේ පිණිස දීර්ඝායු සම්පත් පිණිස මේ උතුම් වූ ධර්ම අධ්‍යයනය බොහෝ කල තමන්ගේ ජීවිතයට ලබා ගන්නට ඒ වගේම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ආශිර්වාද කරනවා සියලු දෙනාටම. අභිවාදනසී විස්සං වන්දා පචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු.